ෆිසික්ස් විත් දලාන් YouTube channel එකට ඔබ සියලුම දෙනාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයිනේ ඔබ දන්නවා මේ වෙනකොට මේ channel එක ඇතුලේ අපි මේ වෙනකොට ධාරා විද්‍යුතය සහ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව සම්බන්ධව බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරලා තිනවා. ඉතින් ඒ ඔස්සේම මම ඉදිරියට යනවා. ඒ සාකච්ඡා කරපු කාරණා නැවත නැවත පරිශීලනය කර ගැනීම සඳහා ඔයගලන්ට පහසුවක් වෙන විදිහට අපේ පාස් පේපර්ස් වල පුළුවන් තරම් ඕගොල්ලෝ මේ කාලේදී පාස් පේපර්ස් සමය කරන්න ඕනේ. විභාගය ආසන්න වුණාම මේ පාස් පේපර්ස් වලින් කොහොමද මේ අදාළ MCQ නිවැරදි ලෙස ඉතා ඉක්මනින් සුළු කර ගන්නට සහ වඩාත් ඵලදායී විදිහට අපි කොහොමද මේක පේපර් එකකට යොදාගන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න තමයි මේක අපි උත්සාහයක් ගන්නෙ. දැන් බලමු ප්‍රතිරෝධ පද්ධති විසඳීම සම්බන්ධව කොහොමද අපි MCQ මේ ක්ලාසිෆයිඩ් කරපු MCQ කීපයක් මම තෝරගෙන ඒවා විසඳීම සිදු කරන්න උත්සාහ කරනවා. දැන් එහෙනම් අපි යමු. මම දැන් ඔයගලන්ට තිරේ දිස් වෙනවා ඇති මුලින්ම තෝරගන්න ප්‍රශ්න 6ක් ඔයගලන්ට දාලා ඇති. ඒ ප්‍රශ්න 6 මම දැන් එකින් එක විසඳන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්නට කලින් ඔය පුළුවන් නම් මේ ප්‍රශ්න 6 විසඳලා තියාගෙන උත්තර තියාගෙන ඉන්න. එතකොට ඔබට තේරෙවි ඔබ හදාගත්ත එකත් එක්ක මම හදන ක්‍රමවේද කියන එක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙයි. දැන් එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ 25 කියලා තමයි මේක රැකලා තියෙන්නේ 1993 ප්‍රශ්නය. මේක හොඳට කියවලා බැලුවොත් ඒක පද්ධතියක් දීලා දෙනවා මෙන්න මේ විදිහට. ඔබට දැක ගන්නට පුළුවන් මේ මෙතන මීටරයක් තියෙනවා. ඒ වගේම මෙතන වෝල්ට් මීටරයක් තියෙනවා. එතකොට මේක P කියලා සටහන් කරලා තියෙනවා. මේක Q කියලා තමයි දීලා තියෙන්නේ. දැන් බලමු මොනවද කියන්නේ. රූපේ පෙන්නලා තියෙනවා P සහ Q කියලා කියන්නේ P විචල්‍ය Q නියත ප්‍රතිරෝධ කියලා තමයි දීලා තියෙන්නේ. කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනේ හැකිය අතර A සහ B පිළිවෙලින් ඇමීටරයක් වෝල්ට් මීටරයක්. එහෙනම් කියනවා P ප්‍රතිරෝධය වැඩි කරන විට. P ප්‍රතිරෝධය වැඩි කරන විට. දැන් වෝල්ට් මීටරේ ඕලන්ට කියලා නැහැ මේ වෙලාවේදී පරිපූර්ණයි කියලා. ඒ කියන්නේ පරිපූර්ණයි කියලා දුන්නා නම් මතක තියාගන්න වෝල්ට් මීටරේ පරිපූර්ණ වුණොත් එයාගේ ප්‍රතිරෝධය අනන්ත වෙනවා. පරිපූර්ණ නම් ඒ කියන්නේ එයා හරහා ගලන ධාරාව බිඳුවක් වෙනවා. එතකොට ඇමීටරේ පරිපූර්ණ නම් කියලා දුන්නා නම් අපි දන්නවා එයාගේ ප්‍රතිරෝධය බිඳුවක් වෙනවා. ඒතර ඒ හරහා සාමාන්‍ය විදිහට ධාරාව ගලනවා. එතකොට මේ කියන කාරණා පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් මෙතන පරිපූර්ණයි කියලා දීලා නැහැනේ. ඒ කියන්නේ ඔබට මෙන්න මේ කියන සම්බන්ධතා ගන්නට බෑ. දැන් එහෙනම් ඔබ ඊට වඩා දෙයක් හිතන්නට වෙනවා මෙතන. දැන් අපි බැලුවොත් එහෙම උතර කල්පනා කරලා බලන්න මෙතන P වැඩි වෙනවා. P විශාලත්වය වැඩි වෙනවා. එතකොට අපි දන්නවා මෙතන තියෙන සමක ප්‍රතිරෝධය එන්න වැඩි වෙනවා. සමක ප්‍රතිරෝධය වැඩි වෙනකොට පරිපතයේ ගලන ධාරාව පිළිබඳව ඔබට මොන අදහසක්ද තියෙන්නේ? පරිපතයේ ගලන ධාරාව ඔබ දන්නවා එන් ක්‍රමානුකූලව අඩු වෙන්නට ඕනේ. පරිපතයේ තුලින් ගලන, ඒ කියන්නේ කෝෂයේ තුලින් ගලන ධාරාව සමග මේ පැත්තට. කෝෂයේ තුලින් ගලන ධාරාව අඩු වෙනකොට මොකද සමස්ත ප්‍රතිරෝධය වැඩි වෙන නිසා. රයිට්? මොකද මෙතන දැන් අපි හිතමු මේ වෝල්ට් මීටර එකක් ප්‍රතිරෝධයක් තිබුණා කියලා R කියලා. නමුත් සමකය ගත්තොත් මේ P සහ Q ගේ ප්‍රතිරෝධ එකතුව අපි ගත්තොත් P ධන Q ලෙස අපිට එනවා. P ධන Q ලෙස. ඒ වගේම මෙයාගේ ප්‍රතිරෝධය කැපිටල් R ඒ දෙදෙනා සමාන්තරගතයි. તો සමාන්තරගත වුණාම සමකයෙන් අපි දන්නවානේ ගුණිතය දෙදීම එකතුව කියලා. ඒතර මේ දෙදෙනාගේ එකතුව P ධන Q. ඒ දෙන්න මෙයාට සමාන්තරගතයි. ඒක නිසා මේ දෙදෙනාගේ එකතුව මෙයත් එක්ක ගුණ කරලා ගුණිතය ඊට පස්සේ මේ දෙන්නා එකතු කරලා ඒකෙන් බෙදනවා. මෙතෙන් P ධන Q වතාවක් R P ධන Q ට R එකතු කරනවා. ඊට පස්සේ අපි ඒක අනුපාතය ගන්නවා. මේක තමයි සමකය වෙන්නේ. ඒක ඔබට හොඳටම තේරෙනවා. මේ දින සමකය හොඳටම තේරෙනවා. මේකේ P වැඩි වෙනකොට ඉබේම මේ R ඉක්වලන්ට් එහෙම නැත්නම් R සමකයේ විශාලත්වය වැඩි වෙනවා. කියන්නේ ධාරාව අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ කර්චොෆ්ගේ නියමයට අනුව. දැන් ඒ කියන්නේ මීටරේ පාඨාංක කියනවා අපි දන්නවා අඩු වෙන්නට ඕනේ කියලා. ඊට පස්සේ අපි ඊළඟට හිතන්නට ඕනේ මේ වෝල්ට් මීටරේ පාඨාංකයට මොකක් වෙනවද කියලා. අපි දන්නවා මේ එන්න මෙතනින් ප්‍රතිරෝධය මේ වැඩි වෙනකොට මේ හරහා ගලන ධාරාව එන්න අඩු වෙනවා. ඒතර දැන් පොඩි ගැටලුවක් තියෙනවා අපිට විභාගයට මොකක් වෙනවද කියලා. දැන් මේ ප්‍රශ්නේට හරිය නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන් ඔබට. දැන් ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ගැන මේක පරිපූර්ණයි කියලා නෑ නේද? ඒතකොට ඇමීටරේ පරිපූර්ණයි කියලා නැත්නම් අපි දන්නවා නම් මෙන්න තියෙන්නේ මෙයාගේ කෝෂය.
ඒතර අභ්‍යන්තර කෝෂය පිළිබඳව ඔබට කියලා ඇති right. මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය ගැන සඳහන් කරලත් නැහැ මේ කෝෂේ. එහෙනම් ඔබට පුළුවන් පැහැදිලි ලෙසම මේ හරහා පවතින විභවාන්තර පිළිබඳව දල අදහසක් ගන්න. මෙතනින් ගන්නට බැරි නිසා අපි ඉහළින් ගන්න උත්සාහ කරමු. මෙතනින්. මෙන්න මේ හරහා ගන්න උත්සාහ කරමු. මෙතනින් ගන්නට ගියොත් මොකද ගැටලුව ප්‍රතිරෝධය වැඩි වෙනවා, ධාරාව අඩු වෙනවා. ඒතර අපිට හරියට තීරණය කරන්න බෑනේ මේ හරහා පවතින විභවාන්තරයට මොකද වෙන්නේ කියලා. ඒ නිසා අපි ඉහළින් තෝරගන්නවා. මෙතන විද්‍යුත් ගාමක බලය. මේ තියෙන ඇමීටරේ. ඇමීටරේට අපි තුන් ප්‍රතිරෝධයක් තිබුණා කියලා. දැන් කලින් අවස්ථාවේදී ප්‍රතිරෝධය යම්කිසි P ගේ විශාලත්වයක් තියෙන අවස්ථාවේදී යම්කිසි ධාරාවක් ගැලුවා. එතන මේ හරහා පවතින විභවාන්තරයේ ඉන්නේ E ඍණ I කැපිටල් R. අපි මේක RA කියලා ගමු. කැපිටල් RA. ඇමීටරේ ප්‍රතිරෝධය. එතකොට අපි දන්නවා දැන් ප්‍රතිරෝධය වැඩි වෙනකොට කෝෂයෙන් නිකුත් වෙන ධාරාව අඩු වෙනවා. ඒ කියන්නේ ධාරාව අඩු වෙනවා කියලා කියන්නේ මේ පාර්ට් එකත් අඩු වෙනවා. මේ පාර්ට් එක අඩු වෙනවා කියලා කියන්නේ මේ හරහා පවතින විභවාන්තරය එන්න වැඩි වෙනවා. විභවාන්තරය වැඩි වෙනවා. ඔබට තේරෙනවද මම මේ කියපු කතන්දරේ? සමස්ත ප්‍රතිරෝධයම මේකේ සමකයේ වැඩි වෙනකොට අපි දන්නවා කෝෂයෙන් නිකුත් වෙන ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙනවා කියලා කියන්නේ ඇමීටරය හරහා ගොඩනැගිච්ච විභවාන්තරය දැන් අඩු වෙනවා. ඒතර විභවාන්තරය අඩු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා මේක AV කියලා ගත්තොත් AV හරහා විභවාන්තරය ඉහළින් ගත්තොත් අපි වෙන්නේ කෝෂයෙන් අඩු වෙන්න ඕනේ. ඇමීටරය නිසා අවශෝෂණය කරගන්න විභවය. එතකොට අපිට A හා B අතර විභවාන්තරය V ලෙස දැන් V වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් පැහැදිලි වෝල්ට් මීටරයේ එහෙනම් පාඨාංකය වැඩි වෙනවා. එහෙනම් ඔබට මෙතනදී උත්තරය වෙන්නට ඕනේ A හි පාඨාංකය අඩු වන අතර V හි පාඨාංකය වැඩි වෙයි. එතකොට 25ට උත්තරය 2 ලෙස තමයි එන්න ඕනේ. නමුත් දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නයේ කියලා නැහැ right මේක ප්‍රශ්නේ කියලා නැහැ ඇමීටරය ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද කියන එක. නමුත් මේ බලන්න මේ 1993 දී මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස දීලා තියෙන 4 වෙනි පිළිතුර. ඒ කියන්නේ වෝල්ට් මීටරේ පාඨාංකය නොවෙනස්ව පවතී කියලා තමයි ඒකෙදි අරන් තියෙන්නේ. දැන් ඒ වෙලාවේදී එහෙනම් මේ ගණනේ ගැටලු සහගත දැනක් තියෙනවා. ඒ තමයි ඇමීටරේ ප්‍රතිරෝධය සම්බන්ධව මෙතනදී පැහැදිලි කිරීමක් කරලා නැති නිසා. එතකොට ඒගොල්ලෝ එහෙනම් දීලා තියෙන මේ වෙලාවේදී ඇමීටරේ පරිපූර්ණයි. ඒ කියන්නේ ඇමීටරේට ප්‍රතිරෝධයක් නැහැ කියන එක. එහෙමනම් පැහැදිලි ලෙසම මේ පාර්ට් එකම බිඳුවක් වෙනවා. දැන් එහෙනම් ඔබට පැහැදිලිනේ කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා ගානේ දීලා තියෙනවා. දැන් ඇමීටරේ පරිපූර්ණයි සැලකුවොත් එහෙම දැන් එහෙනම් මෙතනින් කොහොමදවත් විභව දැක්මක් කිසිම අවස්ථාවක සිදුව නොවන නිසා සෑම විටම විභවය ඊට සමාන වෙනවා. මොන ධාරාව ගැලුවත් මේ A හා B අතර විභවය ඊම තමයි. විද්‍යුත් ගාමක බලයට සමාන වෙනවා. ඒ කියන්නේ අර වෝල්ට් මීටරේ අගය නියතව පවතිනවා. එතකොට දැන් පැහැදිලි එහෙනම් මේ ගානේ පොඩි ගැටලුවක් තියෙනවා. ඇමීටරේ සම්බන්ධව පැහැදිලි සඳහනක් කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද වෝල්ට් මීටරේ සම්බන්ධව පැහැදිලි සටහනක් කරලා තිබුණේ නැහැ. පරිපූර්ණද නැද්ද කියන එක මම හිතන්නේ මේ වෙලාවේදී මේ ගණනයේදී අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕනේ. වෝල්ට් මීටරය හා ඇමීටරය පරිපූර්ණයි ගන්න කියලා. දැන් ඔබට එහෙනම් තේරෙනවා ඇති මෙතන සිදුවෙච්ච දෝෂය මොකක්ද කියලා. මේ විදිහට අපිට මේකට අදාළ පිළිතුර ලබා ගන්නට පුළුවන්. හොඳයි. ඔබ තාර්කික වෙන තරමට ඔබට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට හැකි වේවි. දැන් එහෙනම් මම යනවා 26 වෙනි ප්‍රශ්නයට. 26 වෙනි ප්‍රශ්නයට අදාළ පරිපථය අඳින්නම ටික වෙලාවක් යනවා. දැන් ඔබට මෙතනට පේනවා ඇති ප්‍රතිරෝධ එන්න මේ ආකාරයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. විශේෂිත ආකාරයකට ප්‍රතිරෝධ සම්බන්ධ කිරීම සිදු කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් මේක අඳින තරම් අපහසු වෙන එකක් නැති වෙයි කියලා හිතනවා මේක සුළු කරන්නට. බලමු. ඔය. right. මෙතනදී අපි ගත්තොත් සියලුම ප්‍රතිරෝධ දීලා තියෙන්නේ R ලෙස. right. අපි සුළු කරලා බලමු. සියලුම ප්‍රතිරෝධ දීලා තියෙන්නේ මෙතන B කියලා අරන් තියෙනවා. මෙතන A. දැන් මේ පරිපථය අපිට කියන්නේ A හා B ලක්ෂ අතර සඵල ප්‍රතිරෝධය හොයන්න කියලා. මෙවැනි පරිපථයක සඵල ප්‍රතිරෝධය හොයනකොට අපි බලමු අපිට මේක සමමිතික ආකාරයකට ගියොත් හොඳයි කියලා හිතෙනවා. සමමිතික ආකාරයකට ගියොත් හොඳයි කියලා හිතෙනවා කියලා කියන්නේ ඔබ බලන්න මේ AB හරහා මම මේ විදිහට රේඛාවක් හැන්දොත්
AB හරහා ඔබට මේක සමමිතිකත්වයක් දකින්නට ලැබේවි. ඒ කියන්නේ කොයි විදිහටද මම මේ කොටසම එහා පැත්තට නැමුවොත් මේ විදිහට මට මේ පල්ලෙහා තියෙන කොටස මේ මැදින් නමලා මේ මත සමපාත කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ සමපාත වන සෑම තැනකම ප්‍රතිරෝධ විශාලක් වෙනත් සමානයි. දැන් එනම් මට පුළුවන් මේ එකිනෙක මත සමපාත වන ලක්ෂවල විභව සමානයයි සලකලා අපිට පුළුවන් මේවා එකිනෙකට අලවන්න. සම විභව නිසා අපිට එක මත එක අලවලා මේ පරිපථය නැවත අඳින්නට පුළුවන්. දැන් මම මේ ඔස්සේ මේ විදිහටම තියෙනකොට මම පරිපථය සම්පූර්ණ කරනවා. දැන් මෙයා මෙතනට ඇලවුණොත් මේකට උඩින් මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙතනින් ප්‍රතිරෝධයක් මෙයාට සමාන්තරගත වෙනවා. ඒ වගේම ඔබට පේන මෙතනින් ප්‍රතිරෝධයක් මෙතනට සමාන්තරගත වෙනවා. ඒ වගේම මෙතනට සමාන්තරගත වෙනවා. ඒ වගේම මෙයාට මෙතනට සමාන්තරගත වෙනවා. ඊට අමතරව මෙයා මෙතනට ගියා. ඒ ඇරෙන්න රයිට්. මෙයාත් හරි. මෙයාටත් හරි මෙච්චරයි. ඒත් අපිට පුළුවන් මේ පහළ කොටස මතලා දාන්න. දැන් එහෙනම් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ පරිපථයක්. මට හිතෙනවා මේක වින්සන් සිරිත පරිපථයක් ආකාරයට සකස් වේවි කියලා අපි බලමු. මෙතන සුළු කරලා බලුවොත් අපිට ඉන්නේ A අතර මෙතන R වෙනවා. මෙතනින් සුළු කරොත් R බෙදීම දෙකක් එනවා. ඒ වගේම ඉහළින් සුළු කරොත් මෙතන R බෙදීම දෙකයි. මේ දෙන්න සුළු වුණාම මොකද R ට R සමාන්තරගත වුණාම අපි දන්නවා එකක් අරගෙන සමාන්තරගත ප්‍රමාණයෙන් බෙදනවා. ඒකට R බෙදීම දෙකයිනේ. දැන් මෙතනට එනවා. නැවත මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ලක්ෂයට ඒක නම් මේ තෝරගත්තනේ. මේ ඇඳගෙන ගිය මේ ලක්ෂයට මේ තියෙන මේ ලක්ෂය මේ තියෙන මේ ලක්ෂය. එතන ඉඳලා මෙතන තියෙන R බෙදීම දෙකක්. මේ ලක්ෂයෙන් නැවත පටන් ගන්නවා R බෙදීම දෙකක්. ඒක මෙතනට යනවා. එතනින් පස්සේ මේ R එක ඇඳ ගන්නවා. දැන් මම B වලට එනවා. B ලක්ෂයට මේ තියෙන A ලක්ෂය. එතකොට අපි දකින්නේ මෙතන ඉඳලා මෙතනට නැවත තියෙනවා R බෙදීම දෙකක් B ලක්ෂයේ දක්වා. ඔන්න ඔය ආකාරයට තමයි මට පරිපථය සුළු කරගන්නට පුළුවන් වෙන්නේ. මේක තවත් අපි සුළු කරගත්තොත් දැන් මම මෙතන ඉඳලා මේ දෙක එකතු වුණොත් අපි දන්නවා මෙතන ඉන්නේ 3R බෙදීම දෙකක්. දැන් මේ තියෙන A ලක්ෂය. මේ මැද මෙතන ඉඳලා මෙතනට R බෙදීම දෙකයි. මේ තියෙන්නේ B ලක්ෂය. දැන් ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ R බෙදීම දෙකයි. මෙතනත් R බෙදීම දෙකයි. මෙතන අපිට සුළු වෙලා එනවා R බෙදීම සමයන 3යි R බෙදීම 2යි. දැන් ඔන්න ගැටලු සහගත තැනක් ආවා. දැන් මොකද මෙතන ගැටලු සහගතයි කියලා කියන්නේ හේතුව දැන් මේක ගත්තොත් වින්සන් පරිපථයක් වගේ වෙනුවට වින්සන් පරිපථයක් නෙමෙයි. මේකේ ප්‍රතිරෝධ සකස් වෙලා තියෙන විශේෂිත ආකාරයක. අනුපාතය ගත්තොත් මෙතනින් යන අනුපාතය වින්සන් පරිපථ අනුපාතයක් නෙමෙයි ඉන්නේ. R බෙදීම 2යි 3යි R බෙදීම 2යි ගත්තොත් අනුපාතය 1ට 3යි. මේ පැත්තේ මම කියන්නේ. රයිට්? එතකොට මේ පැත්තේ ගත්තොත් මෙයාගේ එහෙනම් මේ පැත්තේ මැද ගන්න R බෙදීම 2යි 3යි R බෙදීම 2යි කියලා කියන්නේ 1ට 3යි. මේ පැත්තේ අනුපාතය ඉන්නේ 3යි R බෙදීම 2යි R බෙදීම 2 කියන්නේ 3යි. දැන් අනුපාතය හුවමාරු වෙලා තියෙනවා. මෙවැනි පරිපථයක් සුළු කරන්නට යම්කිසි ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මේකේ ලේසි ක්‍රමවේදයක් තියෙනවා. මේ ලේසි ක්‍රමවේදය මම මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකට යම්කිසි තියරි එකක් තියෙනවා. මේ තියරි එක මම මේ ගණනය සුළු කිරීම සම්බන්ධව මේ වීඩියෝ එක අවසානයේදී ඔබට වෙනමම වෙලාවක් අරගෙන මම පැහැදිලි කරන්න. මොකද මේ වීඩියෝ එක එහෙම දිගු වෙන්නත් පුළුවන් මේ සුළු කිරීම සම්බන්ධව කතා කරනකොට මේ පරණ සිලබස් එකේ ඇවිල්ලා තියෙන ගාණක් නිසා මම මේ ගණන මේ විදිහටම තියලා අවසානයේ මේ ගණන මම සුළු කරන විදිය වෙනමම සාකච්ඡා කරන්න මේ පරිපථය සම්බන්ධව. එහෙනම් මම මේ පරිපථය මේ විදිහටම තියෙනකොට මම යනවා ඊළඟ කොටසට ඒකේ මම ඒ කොටසේදී මම 26ට උත්තරය සාකච්ඡා කරනවා අනිවාර්යෙන් වීඩියෝ එක අවසානයේදී. හොඳයි ඊළඟට මම යනවා 27 වෙනි ප්‍රශ්නය දක්වා. 27 වෙනි ප්‍රශ්නය දක්වා ගියොත් එහෙම ඔබට බලන්නත් පුළුවන් මේ වෙලාවේදී ඒකාකාර හරස් කඩක් හා එකම ද්‍රව්‍යයෙන් සාදා ඇති AB සන්නායක දෙකකට එක හා සමාන පරිමාණයක තියෙනවා. එතකොට දැන් සන්නායක දෙකක් තියෙනවා AB. එකම හරස් කඩ වර්ගඵලයේ තියෙන්නේ එකම ද්‍රව්‍යයෙන් සම්බන්ධ තියෙන්නේ එක හා සමාන පරිමාණ තියෙනවා කියලා කියනවා. එහෙනම් අපි දන්නවානේ එතකොට එකම දිග තියෙන්නේ කියලා නේද? මොකද්ද මේ කියන වෙනස් වෙලා තියෙන්නේ. right. එතකොට AB හරස් කඩ වර්ගඵලය B හරස් කඩ වර්ගඵලයෙන් සතර ගුණයක් වන අතර මෙතනදී
ඒකාකාර හරස්කඩක් කියන අදහස තමයි දෙන්නේ. එකම හරස්කඩවත් නෙමෙයි. මෙතන හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. A වල හරස්කඩ වර්ගඵලය B වල හරස්කඩ වර්ගඵලයෙන් 4 ගුණයක්. right? ඊට පස්සේ කියනවා එහෙනම් දිගවල අතර සම්බන්ධතාවය වෙනස් වෙන්න බෑ. මේක අපි එහෙනම් L1 කියලා ගත්තොත් මේකෙන් අපිට L2 කියලා. පරිමාවන් හැබැයි සමානයි. right? ඊට පස්සේ කියනවා A ගේ ප්‍රතිරෝධය 2 ඕම් එහෙනම් B ගේ ප්‍රතිරෝධය මෙන්න කියනවා. RA කියන්නේ 2 ඕම් නම් B ගේ කොච්චරද? දැන් මෙවැනි සුළු කිරීම ඔබ අනන්තවත් මේ මොඩල් ක්වෙස්චන්ස් විදියට එහෙම නැත්නම් පාස් පේපර්ස් එකේ මොන තරම් දැකලා ඇති. මේක පරිමාතර සම්බන්ධයක් කියනවානේ මේ දෙදෙනාගේ පරිමා සමාන නම් එහෙනම් අපිට කියන්න පුළුවන් පරිමා අතර සම්බන්ධය. මට පරිමාතර සම්බන්ධයෙන් එනවා හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග සමානයි B වලත් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. මෙතනින් අපිට දිගවල අතර සම්බන්ධයක් එනවා L2 කියලා කියන්නේ 4යි L1 කියන්නේ. ඔය වගේ සම්බන්ධයක් තියාගත්තොත් මේක එකම ද්‍රව්‍යයෙන් සාධක තියෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවයන් සමානයි. ඔබ දන්නවා අර ප්‍රතිරෝධය සම්බන්ධව අපි ලියන සමීකරණය R සමානයි ρ L යට A. එහෙනම් අපි මේකට ආදේශ කරොත් පළවෙනි අවස්ථාවේදී අපි A සඳහා ආදේශ කරනවා මේ A සඳහා. එතකොට අපිට එන්නේ 2යි ρ වතාවක් L1 බෙදීම හරස්කඩ වර්ගඵලය 4යි. මොනෝක B වලට ආදේශ කරොත් RB සමානයි ρ L2 බෙදීම හරස්කඩ වර්ගඵලය A. දැන් මට පුළුවන් නේද මේක 1 කියලා අරගෙන මේ සමීකරණය 2 කියලා අරගෙන 2 බෙදනවා 1. එතකොට එන්නේ RB බෙදීම 2යි. එතකොට මෙතන රෝට රෝ කැපිලා යනවා. L2 බෙදීම L1. එතකොට හරස්කඩ වර්ගඵලය උඩට එනකොට 4ක් වෙලා තමයි එන්නේ. හරි දැන් එහෙනම් අපිට සුළු කිරීමේදී දැන් ලැබෙනවා L2 බෙදීම L1. L2 බෙදීම L1 කියලා කියන්නේ 4යි. ආදේශ කරොත් අපිට එන්නේ 4 වැඩි කිරීම 4 16යි. එහෙනම් RB නෝ 16 වරක් 2 32යි ඕම් ලෙස. දැන් එහෙනම් RB ප්‍රතිරෝධයේ විශාලත්වය අපිට 32යි ඕම් ලෙස ලැබෙනවා. එහෙනම් 24 උත්තරය 5 වෙන්නට ඕනේ. මේ ආකාරයට අපිට පුළුවන් 27 වෙනි ප්‍රශ්නයත් සුළු කරන්න. දැන් අපි යමු 28 වෙනි ප්‍රශ්නය දක්වා. හොඳයි. 28 වෙනි ප්‍රශ්නයත් ඔබට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි ඔබ දකින්නේ. එතන කෝෂයක් තියෙනවා. මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. මෙතන A හා B කියලා ලක්ෂ දෙක මාර්ක් කරලා තියෙනවා. මෙතන R කහ සමාන ප්‍රතිරෝධ මෙතන විද්‍යුත් කාමක වල E ලෙස සටහන් කරලා තියෙනවා. දැන් මොකද කියන්නේ A හා B අතර විභවාන්තරය වනුයේ කියලා කියන්නේ. right. විද්‍යුත් කාමක වල E අභ්‍යන්තර ප්‍රතිරෝධය ලොගින් එකේ බැටරියක්. එහෙනම් මෙතන සිම්පල් R එක බිඳුව කියලා ගන්නට පුළුවන්. දැන් A B වල කොහොමද අපි විභවාන්තරය හොයන්නේ? එහෙම කිව්ව ගමන් අපිට මේක හොයන්නට බෑ. අපි ඉස්සෙල්ලා බලන්නට ඕනේ මෙන්න මේ AB කියන ලක්ෂයේ මේ රේඛාව අමතක කළා දාන්න. ඒක තිබුණත් එකයි නැත්නම් ඒක ඕන කඩේකින් මාක් කරගන්න. ඒක අපිට පොඩි අයිඩියා එකක් එනවා. මේක තමයි පරිපතය කියලා. අපි හොයන්න ඕනේ මෙන්න මේ අතර පවතින විභවාන්තරය. ඒක හොයන්න අපි කරන්න ඕනේ මේ පරිපතය තුලින් ගණන එක්ක මේ එකම ධාරාවක් නේ කරන්නේ. මේ හරහා මෙතෙන්ද කරන්නේ එකම ධාරාවක්. එහෙනම් මේ හරහා වදින විභවාන්තරය හොයාගන්න එක්ක ඔයගලන්ට පුළුවන් ධාරාව හොයාගෙන සම්බන්ධතාවයක් ගොඩනගන්න. නැත්නම් ඔබට පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මේකට අපි කියන්නේ විභව භාජක ක්‍රමය කියලා. මේ විභව භාජක ක්‍රමයෙන් ගියොත් අපි දන්නවා මේ හරහා ගන්න එකම ධාරාවනේ. මෙතනින් යන ධාරාව මෙතනට එනවා. නැවත මෙතනට එනවා. එකම ධාරාව ගන්නවා කියලා කියන්නේ ප්‍රතිරෝධ වල විශාලත්ව සමාන නම් ඒ හරහා ගොඩ නැගෙන එකම විභවාන්තරය. මෙතන විභවාන්තරය V නම් අනිවාර්යෙන් මෙතනත් විභවාන්තරය V ලෙසම සලකන්නට පුළුවන්. මම දැනගොඩ දැන් පැහැදිලි. ඒ කියන්නේ දැන් එහෙනම් මේ R හරහාත් V මේ R හරහාත් V නම් මේ හරහා සමස්ත විභවය 2යි V වෙනවා. ඒ කියන්නේ මේ හරහා සමාන්තර නිසා මේ හරහා විභවය 2යි V කියලා ගන්නට පුළුවන්. මේ ලක්ෂයමයි මෙතනක් තියෙන්නේ. මේ හරහා මේ ප්‍රතිරෝධයට සමාන්තරගත නිසා මෙතනින් එන විභවයෙන් මෙතනක් තියෙන්න ඕනේ 2යි V කියලා. දැන් එහෙනම් පැහැදිලි මෙතන සමස්තය ගත්තොත් 2යි V එනවා. දැන් මේක සමකේ හොයාගන්න ඕනේ. දැන් කාට හිතුනොත් එහෙම දැන් සමහර ළමයින්ට එහෙම හිතනවා. දැන් මෙතන R තියෙන්නේ එයාගේ විභවය 2යි V. එහෙනම් මෙතනත් R තියෙන්නේ. ඒක නිසා මෙතන 2යි V දානවා කියලා කවුරුහරි හිතුවොත් ඔන්න එයාට පොඩි ගැටලුවක් එනවා. ඒකට හේතුව මම කියන්නම්. මොකද මෙතනින් එන ධාරාව I0 කියලා ගත්තොත් එම ධාරාව එහෙනම් මේ හරහාත් යන්න ඕනේ ඔබ විභව සමාන කරනවා.
කලින් අපි එහෙම විභව සමාන කරේ එකම ධාරාව යන නිසා ශ්‍රේණිගත නම්. නමුත් මෙතනින් යන I නෝට් එක කෙලින්ම මෙතනින් යන්නේ නැහැ. කොටසක් මෙහෙට යනවා I කියලා ධාරාවක් මෙහෙට ගිහලා ඉතුරු ටික තමයි I නෝට් වෙනයි තමයි මෙහෙට යන්නේ. ඒ කියන්නේ එක සමාන ධාරාවක් නෙමෙයි මේ හරහා ගලන්නේ. ප්‍රතිරෝධ සමාන වෙච්ච පළියට ගණන් මෙතන 2V වුණා කියලා මෙතන අපිට එහෙම සමාන කරන්නට බෑ. දැන් ඊළඟ අපිට වෙනවා මෙතන සමකය හොයාගන්න. පරිපතේ සමකය හොයුවොත් ප්‍රතිරෝධේ අපි දන්නවා මෙතන ඉන්නේ R මේ දෙකේ විශාලත්වය වෙනවා 2R කියලා. එහෙනම් මේ දෙක සුළු කරලා අපි දන්නවා අපිට එන්නේ 3R බෙදීම 2. ඒ කියන්නේ ගුණිතය බෙදීම සමා වෙන්න 2R බෙදීම 3යි. ගුණිතය බෙදීම එකතුව. ලස්සනට මේ විදිහට අපිට සමකය එනවා. දැන් මේ හරහා විභවය 2V කියලා දන්නවා. දැන් මේ හරහා අපිට ඇවිල්ලා තියෙනවා දැන් මේ R ගේ 3R බෙදීම දෙකේ එකතුවේ සම්පූර්ණ විභවය තමයි මේ විද්‍යාත්මක බලයෙන් නිරූපණය වෙන්නේ. E කියන්නේ. එහෙනම් ඔබට පුළුවන් දැන් ඔන්න මේ විභවය සංසන්දනය කරන්න. විභව සංසන්දනය. කොහොමද? මේ හරහා ගලන්නේ දැන් I නෝට් මනේ මේ හරහාත් එකම I නෝට් මනේ ගලන්නේ. දැන් එකම ධාරාව ගලන නිසා අපිට මෙන්න මේව විභව සංසන්දනය කිරීමක් කරන්න පුළුවන්. මේ ප්‍රතිරෝධ දෙකටම හම්බෙන්නේ E නම් R සහ 2R බෙදීම 3 කියන මේ ප්‍රතිරෝධ දෙකටම E හම්බෙනවා නම් 2R බෙදීම 3ට හම්බෙන්නේ 2V කියන විභව අන්තරය. අන්න එහෙම සම්බන්ධතාවය. හරිම සරලයි. මේ ප්‍රතිරෝධ දෙකටම E හම්බෙනවා නම් මේ ප්‍රතිරෝධයට විතරක් හම්බෙනවා 2V. එතන මේ සම්බන්ධතාවයෙන් අපිට හොයන්නට පුළුවන්. දැන් අපේ මේකේ හොයන්නට කියලා තියෙන අපේ අවසානයේදී A හා B අතර විභවාන්තරයනේ. ඒ කියන්නේ B ව තමයි හොයන්නේ කියලා තියෙන්නේ. මේක අපි සුළු කරමු. මෙතනින් දෙකට මෙතනින් දෙකක් ඇපිලා යනවා. දැන් අපි මෙතන සුළු කරොත් E සමානයි මෙතන 3යි කියන්නේ 5යි R බෙදීම 3 අපි උඩට ගමු ඒක. R බෙදීම 3යි 3ට 3 කැපුණා Rට R කැපුණා. එහෙනම් V සමානයි අපිට එනවා E බෙදීම 5යි කියන අවසානයේ උත්තරය. දැන් මේ AB තමයි මෙතන තියෙන්නේ. A හා B අතර විභාන්තරයෙන් අපි V කියලා ගත්තේ. එහෙනම් V තමයි E බෙදීම 5ක් කියලා උත්තරය ආවේ. එහෙමනම් අපිට එහෙම පිළිතුරක් තියෙන්නේ 28ට උත්තරය 2. ඔන්න ආකාරයට අපි බොහොම සරලව යන්න ඕනේ මේක. අපිට විභව වාදක ක්‍රමවේදයට හදන්න ඕනෑ තරම් පරිබත අපිට හම්බ වෙනවා ඉදිරියේදී මේ පාස් පේපර්ස් පිළිබඳව සාකච්ඡා කරද්දී. ඒ නිසා බොහොම පරිස්සමින් මේක අධ්‍යයනය කරලා නැවත ගණනය කිරීම හම්බ වෙනකොට කොහොම පැහැදිලි අවබෝධයක් ඇතුව මේක හරියට ඔළුවට දාගෙන හදන්නට උත්සාහ කරන්න. හරි? හොඳයි. දැන් එහෙනම් මම යනවා 29 වෙනි ප්‍රශ්නයට. 29 වෙනි ප්‍රශ්නයට ගියොත් එහෙම අපිට පුළුවන් පරිපතේ ඉස්සලා ඇඳ ගන්න. මොන පරිපතේ අඳිනකොට මේක පොඩක් සුළු කරලා අඳින්න. ඔබ දන්නවා ඔබට දීලා තියෙන පරිපතේ මෙතන 1 ඕම් 1 ඕම් එකතු වුණාම 2 ඕම් මෙතන එකතු වුණාම 3 ඕම් මෙතන විලක්ෂය මෙතන එකතු වුණාම 2 ඕම් මැද තියෙනවා මේ විදිහට කෝෂයක් ඒක 10යි වෝල්ටේජ් මේක විලක්ෂය මේක විලක්ෂය මෙතන ප්‍රතිරෝධය 3 ඕම් මෙතන C ලක්ෂය මොකද්ද මේක හොයන්නේ කියන්නේ ABCD කියන්නේ සංයුක්ත ජාලයක් right එහෙනම් A හා C සම්බන්ධ කර දෙන කෝෂයකින් DB අතර විභව අන්තරය සමාන වනුයි. DB අතර මෙතන විභවයයි මෙතන විභවයයි අතර වෙනස තමයි හොයන්නේ කියන්නේ. එහෙනම් අපි මේලාට කරන්න හොඳම දේ තමයි D වල විභවය VD ලෙසත් B වල විභවය VB ලෙසත් සටහන් කර ගැනීම. මම එහෙනම් වෙනම VD වල හොයන්න යනවා වෙනම VB වල හොයන්න යනවා. දැන් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව ඔබ ගණනය කිරීමට යොමු වෙන්නට ඕනේ. කෝෂයක අපි දන්නවා 10යි වෝල්ටේජ් කියලා කියන්නේ එයාගේ විභවාන්තරය. එහෙම නැත්නම් එයාගේ විද්‍යුත් කාමක බලය. හරිමත් ඒකට සම්බන්ධ කරන්න කලින් එයාගේ අග්‍රතර පවතින විභවාන්තරය. අපිට සමානවන්න පුළුවන් මේ පැත්ත බිඳුව කියලා ගත්තොත් මේ පැත්ත 10 වෝල්ටේජ් කියලා ගන්න. මේ පැත්ත මේ කෙටි ඉරක් තියෙන පැත්ත අපි සාමාන්‍යයෙන් කියන්නේ ඍණ විභවය කියලා. එහෙම නැත්නම් ශුන්‍ය විභවය. එතන අපි මේ පැත්ත බිඳුව කියලා ගත්තොත් මේ පැත්ත 10 වෝල්ටේජ්. ඔයාලට වන්නම් පුළුවන් මෙතන ඍණ 5 වෝල්ටේජ් කියලා ගත්තොත් මේ පැත්ත ධන 5 වෝල්ටේජ්. කොහොමද වෙනස 10ක් වෙන්න ඕන. ඒ ඔස්සේ ගත්තොත් මම මේක ලේසිම ක්‍රමය තමයි මේ පැත්ත බිඳුව කියලා ගන්නෙ. මේ පැත්ත බිඳුව උනොත් අපි දන්නවා එහෙනම් මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ C වලට VC බිඳුවයි කියන. දැන් එහෙනම් අනිත් පැත්ත අපිට කෙලින්ම ගන්න පුළුවන් VA කියන්නේ 10 වෝල්ටේජ්. මොකද කෝෂය අතර වෙන ප්‍රතිරෝධ සම්බන්ධ වෙලා නැහැ. දැන් එහෙනම් අපිට පුළුවන් ඉස්සරලම පරිපතේ තුලින් ගන්න කෝෂය තුලින් ගන්න ධාරාව හොයාගන්න ඕනේ. එහෙනම් අපි ওই විදිහට විභවයන් තියෙනකොට පරිපතේ තව පොඩ්ඩක් සුළු කරගන්න. ඔය විදිහට තියෙන සුළු කරගන්නවා. මට කෝෂ පද්ධතිය මෙන්න මෙහෙම එයි.
ඔබ හරියට බැලුවොත් මෙතන 3ට මේ දෙක ශ්‍රේණිගතයි. ඔබට පේන එකම ධාරාව ගන්න එනම් 5 ඕම් වෙනවා. මෙතනත් ඒ විදිහමයි ඔබට ලැබෙනවා 5 ඕම් ලෙස. right. මෙතන AC. දැන් එහෙනම් අපිට පුළුවන් මේක තවදුරටත් සුළු කරන්න. මෙතන 5 ඕම් කියලා කියන්නේ මේ දෙන්න සමාන්තරගතයි. සුළු වෙච්ච ගමන් එනවා අපිට 2.5 ඕම් කියලා. මෙතන 10යි වෝල්ටේජ්. එහෙනම් දැන් කෝෂයෙන් එළියට එන ධාරාව I කියලා ගත්තොත් කර්චොෆ් නියමය දාන්න I සමානයි 10 බෙදීම 2.5. සිග්මා I සමානයි සිග්මා ER යොදලා තමයි මම මේ ගත්තේ. right. එහෙනම් මෙතන එනවා 4 ඇම්පියර් ධාරාවක් කෝෂයෙන් ගන්න. 4 ඇම්පියර් ධාරාවක් කෝෂයෙන් ගන්නවා. එතකොට අපි දන්නවා මේ පැත්තට සමානව 5 ඕම් මේ පැත්තට සමානව 5 ඕම් නම් දෙකට බෙදෙන්න ඕනේ 2 ඇම්පියර් ලෙස ධාරාව. දැන් මේ ධාරාව 2 ඇම්පියර් ලෙස මේ පැත්තට ගමන් කරනවා මේ පැත්තට ගමන් කරනවා. දැන් ඔබට හිතන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. දැන් ආරම්භයේ ඒ ලක්ෂයේ විභවයේ 10 වෝල්ටේජ් තියෙනවා. මේ පැත්තෙන් යනකොට අපිට පේන ඇති ප්‍රතිරෝධයක්. එතන විභව වැස්මක් වෙන්නේ. V සමානයි IR දාලා ගන්න තුන් වතාවක් දෙක. ඒ කියන්නේ වෝල්ටේජ් 6ක් බහිනවා. 10ක් තිබුණා වෝල්ටේජ් 6ක් බැස්සා. එහෙනම් VB 10න් 6ක් අඩු වුණාම වෙන්නේ උත්තරය 4යි වෝල්ටේජ්. මේ පැත්තේ තියෙන 2 ඕම් 2 ඇම්පියර්. ධාරාව ගන්න දිශාවට ප්‍රතිරෝධයකින් විභව වැස්මක් වෙන්නේ. එහෙනම් දෙවරක් 2 4යි 4ක් බහිනවා. එහෙනම් උත්තරේ ඉන්නේ 10න් 4ක් අඩු වුණාම 6යි වෝල්ටේජ් VD ගේ විභවය. දැන් VB 4යි VD 6යි. එහෙනම් අපිට VD ඍණ VB එනවා 6 ඍණ 4 2යි වෝල්ටේජ්. විභවාන්තරය 2යි වෝල්ටේජ් විදිහට තමයි අපිට ලැබෙන්නේ. මේ ආකාරයට 29 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්නටත් පුළුවන්. දැන් මම යනවා 30 වෙනි ප්‍රශ්නය දක්වා. හොඳයි. 30 වෙනි ප්‍රශ්නයට යනකොට එකක් මෙන්න මේ හදපු ආකාරයෙන් ප්‍රශ්නයක්. ඔබට දැන් එහෙනම් අවබෝධය ඇති දැන් හදා ගන්නට මෙතන දීලා තියෙන්නේ ඒ විදිහමයි. මේ වගේ ප්‍රතිරෝධ ජාලයක් දීලා තියෙන්නේ 5 ඕම් 2 ඕම් නමුත් කෝෂයක් නම් දකින්න හම්බෙන්නේ RQ E සහ S කියලා දීලා තියෙනවා 1994 ගාන. රූප වෙන්ව ඇති ආකාරයට ප්‍රතිරෝධ හතරක් සමචතුරස්‍රයක් සෑදනයේදී සකස් කොට ඇත කියලා කියනවා. සමචතුරස්‍රයේ උපරිම ප්‍රතිරෝධයක් ලබා දෙන්නේ කියලායි කියන්නේ. right. උපරිම ප්‍රතිරෝධයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ සමකය හෙව්වොත් එහෙම කොතනින් ගත්තොත් උපරිම ප්‍රතිරෝධයක් හම්බෙන්නේ. දැන් මේ පිළිබඳව ඔබට ඉතින් ටිකක් අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි නිකමට හිතලා බලමු S සහ Q අතර ගත්තොත්. SQ කියලා කියන්නේ දැන් S මෙතන ගමු මෙතන Q කියලා ගත්තොත් එන්න මේ අතර ගත්තොත් ඔබ දන්නවා ශ්‍රේණිගත වුණොත් මේ පැත්තෙන් එන්නේ 7යි right මේ පැත්තෙන් එන්නේ ඒත් 7යි. එතකොට අපි දන්නවා 7යි 7යි සමාන්තරගතයි. ඒ කියන්නේ 7 බෙදීම දෙකක් තමයි එන්නේ 3.5. මේ පැත්තෙන් ගත්තොත් අපිට එන්නේ මේ තියෙන SQ අතර. අපිට එන්නේ 3.5 ඕම් කියලා සමකයක් තමයි එන්නේ. අපි ඒක අනිත් පැත්තට ගමු PR අතර. PR අතර හොයලා බැලුවොත් මේ පැත්තෙන් එනවා 9ක් මේ පැත්තෙන් එනවා 5ක්. සමකය මෙහෙන් එකතු වුණාම 9යි මෙහෙන් එනවා 5යි. එතන අපි දන්නවා ගුණිතය 9 වැඩි කිරීම 5 ඊට පස්සේ එකතුව 9 දාන 5 45 බෙදීම 14යි. එතන අපි දන්නවා ආසන්න වශයෙන් මේක 3.5 වඩා අඩුයි. 14 වඩා 3 කියන්නේ අපි දන්නවා 42යිනේ. 3.5 එතකොට කීයකට ගත්තොත් 3.2ක් වගේ තමයි එන්නේ. ආසන්න වශයෙන් එහෙම තියාගන්න. එතන අපි දන්නවා මේකේ සමකේ ඉන්න පුළුවන් තව අවස්ථා කිහිපයක්ම තියෙනවා. විවිධ අවස්ථා මතොත් PS අතර ගන්න පුළුවන්. එතකොට PQ අතර SR අතර right QR අතර ඔය ආකාරයට අපිට ඕන තරම් ගන්නන්න පුළුවන්. හොඳම දේ තමයි අපි ගත්තොත් ශ්‍රේණිගතව වැඩිම ප්‍රතිරෝධයක් එන්නේ මෙතන 5යි 9යි 11යි 8යි 10යි 9යි 12යි right අපි ගමු මෙතන PS අතර ගත්තොත් මේ විදිහට ඔබට තේරෙනවා ඇති. එතකොට අපිට සමාන්තරගත වෙන්නේ මෙතන 2 ඕම් ඉහළින් එනවා 5යි 4යි 9යි 12යි 12යි ඕම් අපි දන්නවා මෙතන එතකොට එන්නේ ගුණිතේ 24යි එකතුව 14යි 24 බෙදීම 14. ඒ වගේ විශාලත්වයක් තමයි එන්නේ 24 බෙදීම 14. ඒතර අපි දන්නවා ඒක 1.0 ගානකට වඩා අඩුයි. අනිත් ඕනම අවස්ථාවක් අරන් බලන්න මේ හැම අවස්ථාවකදීම 2යි ඕම්ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අපි SR අතර ගත්තොත් අනිවාර්යෙන් 3යි ඕම්ට වඩා අඩු වෙනවා. QR අතර ගත්තොත් අනිවාර්යෙන් 4යි ඕම්ට වඩා අඩු වෙනවා. PQ අතර ගත්තොත් අනිවාර්යෙන් 5යි ඕම්ට වඩා අඩු වෙනවා. එහෙනම් අපි ගන්න ඕනේ හොඳම තැන PQ අතර. අපි PQ අතර ගත්තොත් මෙතන එන්නේ 5යි ඕම් මේ පැත්තෙන් එකතු වෙලා එනවා මේ තුන්දෙනාගේ ප්‍රතිරෝධය
ශ්‍රේණිගත නිසා එතන 3යි 5යි මෙතන 9යි. එහෙනම් අපිට ඉන්නේ 5 වැඩි කිරීම 9 9 ධන 5 ඒත් උත්තරේ 3.2යි. මෙයාගේ ශාලක්ෂයමයි. එහෙනම් දන්නවා හොඳම ක්‍රමවේදයේ වැඩිම ප්‍රතිරෝධයක් එන්න SQ අතර. මොකද 3.5 ඕම් න්යාවේ තනි ප්‍රතිරෝධයක් අතර අරගෙන අනිත් පැත්තේ ටික ශ්‍රේණිගත කරලා ගත්තාම උපරිම වෙන්න පුළුවන් 3.2. ඇයි මම එහෙම කිව්වේ? 5 යොන්ට වඩා අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. 4 යොන්ට වඩා අනිවාර්යෙන් සමාන්තරගත අඩු වෙන්න ඕන. 3 යොන්ට වඩා අඩු වෙන්න ඕන. 2 යොන්ට වඩා අඩු වෙනවා. එහෙනම් 5 යොන්ට වඩා අඩු වුණා කිව්වම එයාගේ තමයි වැඩි වෙන්න පුළුවන් කියලා හිතුනේ. ඒත් එයාගේ අපිට 3.2. එහෙනම් අපි දන්නා SQ අතර පිළිතුර එන්න ඕනේ is සහ Q අතර. එහෙම පිළිතුරක් මෙතන නැහැ. right? සමහරවිට පස්වෙනි පිළිතුරනේ 30 උත්තරේ 5 කියලා තමයි අපිට ගන්නට වෙන්නේ. right. දැන් එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න 6 කරා යමු. දැන් ඔබට තිරේ එම ප්‍රශ්න 6 දක්නට ලැබෙවි. මේ ප්‍රශ්න 6 දැන් මම පළවෙනි ප්‍රශ්නයට යන්න කලින් ඔබට පුළුවන් වීඩියෝ එක පෝස් කරලා මේ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. හොඳයි මම යනවා එහෙනම්. ඊළඟ ප්‍රශ්නයට 1995 31 වෙනි ප්‍රශ්නය දක්වා යමු වෙනවා. right. මේක ටිකක් දැක්කාම සංකීර්ණ පරිපතයක් වගේ ලස්සනට ඉත දකින්නත් පුළුවන්. මේක හිතන මේක වින්සන් පරිපතයක්ද කියලා. මම මේක එකයි යොන් තියෙන නිසා මම මේකක්ම සටහන් කරගන්න යන්නේ නැහැ. xy අතර සම කියලා හැමද කියලා කියන්නේ. මේකත් හරිය ලේසියෙන් හදන්න පුළුවන්. මතක තියාගන්න මේක වින්සන් පරිපතයක් එහෙම නෙමෙයි. සමමිතික ආකාරයක මේක සුළු කරා. සමමිතික ආකාරයට සුළු කරනකොට බොහොම ලේසියෙන් අපිට උත්තරය ගන්න පුළුවන්. මම කියලා දීලා දෙනවා ඔබට පුළුවන් xy අතර සමමිතික බව ගන්න. එහෙම නැත්නම් පුළුවන් xy මැදින් යන විදිහට මේ විදිහට සමමිතික බව ගන්න. ඒ වගේ ගානක් හදනකොට වඩාත්ම සුදුසු මේ ක්‍රමයට යන එක. මොකද ලේසියෙන් හදන්න පුළුවන්. මේ මැද්දෙන් අපි ගත්තු සමමිතික ලක්ෂයේ දෙපැත්තට නමපුවාම සමමිතික නම් ප්‍රතිරෝධ විශාලත්ව සමාන නම් අපිට ලේසියෙන්ම පුළුවන් මෙතනදී ඕගලන්ට මේ රේඛාව මත තියෙන සියලුම සම්බන්ධතා වගේම ප්‍රතිරෝධ ඉවත් කරලා දාන්න. සංදි අපිට එකට එකතු වෙලා තියෙනවා අපිට ඒවා අයින් කරලා දාන්නත් පුළුවන්. ඒතකොට දැන් මෙතන එහෙම සංදියක් එකතු වෙලා තියෙන්නේ මේ කොහොමද සංදි එකතු වෙලා නැහැනේ. එතකොට ප්‍රතිරෝධ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ රේඛාව මත තියෙන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. මේ ප්‍රතිරෝධ දෙක මට මේ විදිහට ඉවත් කරලා දාන්නට පුළුවන්. එතන ඉවත් කරලා දැම්මොත් එහෙම අපිට දැන් ඉන්නේ මේ වගේ සරල පරිපතයක්. දැන් සුළු කරගන්න පුළුවන් එකක් තමයි ආවේ. එතකොට අපිට එනවා මේ ඉහළින් එන ප්‍රතිරෝධයේ සුළු කරොත් 2 ඕම් ලෙස ලැබෙනවා. පහළින් එනවා 2 ඕම්. මේක හොඳට සුළු කරපු ළමෙක් මේකේ සමකයත් 1 ඕම්ට ඉතා ඉක්මනින් දා ගන්නවා. මානසික හදා ගන්නවා. මෙතනින් එනවා 2 ඕම්, මෙතනින් එනවා 2 ඕම්. එතකොට ඒ දෙකේ සමකය අපිට එනවා මෙන්න මේ විදිහට. මෙතන 1 ඕම්නේ. right මෙතනත් 1 ඕම්. එතන උඩින් එනවා 1 1 කියන්නේ 2යි, මෙතනත් 1 1 කියන්නේ 2යි. එතකොට ඒ 2යි සමාන්තරගතයි. එතකොට දෙක බෙදීම ඒ වගේ දෙකක් සමාන්තරගත වෙනවා කියන නිසා මේ දෙන්නේ 1 ඕම්. මොන පැත්තකින් හදලා බලන්න. හරිද? මෙතන 1යි, මෙතන 1යි, 1යි. ඉතින් එනවා 2යි, මෙතනින් එනවා 2යි. මේ දෙක 2යි සමාන්තරගත නිසා සමකේන 1යි. දැන් මෙතනින් එන අවසානයේදී සමස්තය 3යි ඕම් කියලා. එතකොට අපිට මේ 2යි ශ්‍රේණිගත නිසා එතනින් සුළු කළා ආයෙම 1යි ඕම්. මෙතනින් මේ තුන් දෙනා සුළු වුණාම ඉන්නේ 3යි ඕම්. x සහ y අතර. දැන් ලේසියෙන් උත්තරේ එනවා නේද? සමාන්තරගතයිනේ. අපි ගුණිතේ බෙදීම එකතුව. එතකොට 3 වැඩි කිරීම 1 බෙදීම 3 ධන 1 4යි. මෙන්න මේක තමයි විශාලත්වය වෙන්නේ x සහ y අතර ප්‍රතිරෝධය. 3 බෙදීම 4 ඒ කියන්නේ 31 උත්තරය දෙක කියලා තමයි අපිට ලැබෙන්නේ. හොඳයි. දැන් මම යනවා 32 වෙනි ප්‍රශ්නයට. 32 වෙනි ප්‍රශ්නය හදන්න දෙයක් නෑ. පහත පෙන්වුම් කරන ධාරාව I සහ විභවාන්තර V අතර වක්‍ර වලින් ඕම් නියමයේ පිළිපදිනු ලබන්නේ කියලා කියනවා. ඕම් නියමය කියන්නේ අපි දන්නවා V සමානයි IR. ඒ කියන්නේ V අනුලෝම වෙන්න ඕනේ R. y සමාන mx ආකාරයේ පස් ධාරයක් නේ. ඒ කියන්නේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් වෙන්නට ඕනේ. එහෙම පිළිතුරක් අපිට දකින්න ලැබෙනවා කැපිටල් A වල. එහෙනම් කැපිටල් A ඕම් නියම පිළිපදින ප්‍රස්තාවය. right? කැපිටල් B කියන්නේ ඕම් නියම පිළිපදින එක වක්‍ර භාගයක් තියෙන්නේ. ඒ නිසා අපිට ඒක ඕම් නියම පිළිපදින අපිට ගන්නට බෑ. ඒ වගේම C ඕම් නියම පිළිපදින්නේ නැහැ. ඒක මූල ලක්ෂය හරහා නොයන නිසා. ඒ වගේම කැපිටල් D ඒකත් ඕම් නියම පිළිපදිනවා කියලා අපිට සලකන්නට බෑ. එහෙනම් බැලුවොත් පිළිතුර ගන්න බැහැ අපිට කැපිටල් A පමණයි. එහෙනම් උත්තරය 1.
ඒක හරි ලේසි. නමුත් ළමයි පටලවගෙන වරදගෙන සමහරවිට C උත්තර තෝරගන්න ඉඩ තියෙනවා. මතක තියාගන්න මූල ලක්ෂ්‍ය හරහා යන්නට ඕනේ. ඕම් නියමය පිළිපදිනවා. right? හොඳයි. දැන් අපි යනවා ඊළඟ ගැටලුව කරා. දැන් මම යන්නේ 1996 ප්‍රශ්නේ දක්වා. දැන් මේකේ බල්බ කිහිපයක් ඔබට දීලා ඇති මේ පරිපථයේ මේ විදිහට. මෙතන බල්බයක් කෝෂයක් තියෙනවා. right? නැවත මෙතන බල්බයක්. මෙතන බල්බ සමාන්තර ගතයක් තියෙනවා. මේ ආකාරයට නැවත සම්බන්ධ වෙලා තියෙන පරිපථයේ මේ විදිහට. හොඳයි. දැන් මේ පරිපථයේ බල්බ නම් කරලා තියෙනවා A B C D සහ E කියලා. ඔය ආකාරයට බල්බ නම් කරලා තියෙනවා. හොඳයි. මෙතන කියන්නේ රූපේ දැක්ක පරිපථයේ ආලෝක බල්බ සාරව සමවේ එකම වගේ එකම ප්‍රතිරෝධයකින් වැඩිම ආලෝකයක් ලබා දෙන බල්බයේද අඩුම ආලෝකයක් ලබා දෙන බල්බයේද පිළිවෙලින් කියලා. දැන් ගැටලුවක් නේද? එකපාර ඔළුවට එන්නේ නැහැ. කාටද එහෙනම් වැඩිපුරම ආලෝකයක් ලැබෙනවා? ඒ කියන්නේ අපි හිතන්න ඕනේ වැඩිපුරම ආලෝකයක් ලැබෙනවා කියන තේරුම ක්ෂමතාවයෙන් හිතලා බලන්න. V සමානයි I වර්ග R. වැඩිම ධාරාවක් ලැබෙන එක්කෙනාගේ වැඩිම ක්ෂමතාවයක් ලැබෙනවා. I වැඩිම නම් ක්ෂමතාවය වැඩි. I අඩුම නම් අපි කියනවා එහෙනම් ක්ෂමතාවය අඩු වෙනවා. අන්න ඒ විදිහට අපිට හිතන්න පුළුවන් ධාරාව අනුව කොහොමද ධාරාව යන්නේ කියලා. නැත්නම් අපිට විභවය අනුව හිතන්නත් පුළුවන්. හරිද? අපි එහෙනම් ධාරාවෙන් ඉස්සෙල්ලා අපි හිතලා බලමු. දැන් මම මේ හැම ප්‍රතිරෝධයක් මේ බල්බ් එකම ප්‍රතිරෝධය කැපිටල් R විදිහට හිතනවා. එතකොට මට බැරිද මේකේ සමකය හොයාගන්න? මෙතන R තියෙනවා. right? එතකොට මේ පැත්තේ සුළු කරගත්තොත් මෙතනින් එනවා මේ B කියන බල්බය කෙලින්ම මම යාගේ ප්‍රතිරෝධය ගන්නම් R. right? B කියන R. පල්ලෙහින් එනවා සුළු කරොත් මෙතනින් එනවා R එකක්. මේ දෙන්නව සුළු කරොත් එන්නේ අපි දන්නවා R බෙදීම 2ක්. ඔන්න ඒ විදිහට තමයි එන්නේ. ඉතින් දැන් ඔබට හිතන්න පුළුවන් නේද? දැන් මේ කෝෂ පද්ධතියේ සමකය ගත්තොත් right? සමකය ගත්තොත් මෙතනින් එනවා මේ සුළු කරලා බැලුවොත් අපිට එන්නේ කෝෂයෙන් මෙතන R right? මෙතන Rමයි මෙතන එන්නේ සුළු කරපුවාම 3යි R බෙදීම 2යි. දැන් ඔබ හිතන්න මේ කෝෂයෙන් විභව දෙනකොට දැන් මෙයාගේ සමකය ගත්ත කියලා හිතන්නකො. තවත් සමකය ගන්නවා. එතකොට මෙතන R මෙතන සුළු කරොත් අපිට එන්නේ ගුණිතය 3යි R බෙදීම 1යි එකතු කරගත්තොත් 3යි R බෙදීම 5යි R බෙදීම 2යි. එතකොට අපිට එන්නේ 3යි R බෙදීම 5 ඔන්න වගේ එකක් තමයි එන්නේ. ඉතින් අපි දන්නවා මේක 0.6යි R වගේ එන්නේ මේ හරහා විභවයේ. එතකොට මේ කෝෂයෙන් දෙන විභවයෙන් වැඩිපුරම ප්‍රමාණයක් මෙතන සමකේ ඉන්නේ 0.6යි R වගේ විශාලත්වයක් එන්නේ. වැඩිම ප්‍රමාණයක් වැඩිම විභවයක් ලැබෙන්නේ මෙන්න මේ කැපිටල් R ප්‍රතිරෝධය. එහෙම නැත්නම් A කියන බල්බේට. දැන් එහෙනම් ඔබට තේරෙනවා වැඩිම ප්‍රමාණයක් මෙයාට ලැබෙනයි කියන එකේ තේරුම එයාගේ තමයි වැඩිපුරම ක්ෂමතාවයක් මොකද ලැබෙන්නේ. මොකද V සමානයි V වර්ගයට R කියන සමීකරණය හිතන්නත් පුළුවන්. වැඩිම විභවයක් ලැබෙන එක්කෙනා වැඩිම ක්ෂමතාවයකට යනවා. එහෙනම් මේ බල්බේට තමයි වැඩිම විභවයක් හම්බෙන්නේ. වැඩිම ක්ෂමතාවයක්. දැන් ඉතුරු ටික තමයි මෙයාට හම්බෙන්නේ. එතකොට මෙයාට හම්බ වෙනකොට බලන්න ඒකෙනොත් ඔබ දන්නවා ඒ සම්පූර්ණ හම්බ වෙන විභවයෙන් සම්පූර්ණ විභවයෙන් මෙයාට හම්බ වෙනවා. මේ B ට හම්බ වෙනවා. මොකද B තියෙන්නේ හරියට මේ තියෙන්නේ B. එයාට මේ විභවය ඒ පිටින්ම හම්බ වෙනවා. වැඩිම විභවයක් මෙයාට හම්බ වුණා. ඉතුරු ටික මෙයාට සමාන්තරගතව හම්බ වෙනවා. ඒක මේ දෙන්නට බෙදෙනවා. ඔබට තමයි කියන එක පැහැදිලි ඇති. හිතන්න උදාහරණයක් විදිහට මෙතන වෝල්ටේජ් එක 10ක් තිබ්බා කියලා. 10න් ඔබ දන්නවා මෙතන R මෙතන 0.6යි R නේ. තව ටිකක් ක්ලේසි කරගන්න 16ක් තිබ්බ කියලා හිතන්නකෝ. 16ක් තිබ්බොත් මෙයාට හම් වෙනවා 10යි වෝල්ටේජ්. නේද? 10යි වෝල්ටේජ් මෙයාට හම් වෙනවා. එතකොට මෙයාට හම් වෙන්නේ කොච්චරක්ද? ඔබට හිතන්න පුළුවන් ඒක. එතකොට ඔබ හිතන්න පුළුවන් එයාට හම් වෙන්නේ 6යි වෝල්ටේජ් විදිහට. නේද? එතකොට 1.6යි. එතකොට අපි දන්නවා ගොඩ නැගෙන ධාරාවත් එක්ක සුළු කරලා බැලුවොත් අපිට එන්නේ 100 කියලා නේ. sorry 10 කියලා. එතකොට මෙතනින් එනවා 10යි. හරි 10යි වෝල්ටේජ්. මෙතනින් එනවා 6යි වෝල්ටේජ්. ඒ විදිහට තමයි බෙදලා යන්නේ. එතකොට මෙයාට වැඩිපුරම 10යි වෝල්ටේජ් ප්‍රමාණයක් හම්බුණා. දැන් නම් හම්බුණා එහෙනම් මෙයාට 6යි වෝල්ටේජ් ප්‍රමාණයක්. ඒ 6ම තමයි B ට හම්බෙන්නේ. ඒ කියන්නේ මෙයාට 6යි වෝල්ටේජ්. ඒක බෙදෙනවා මේ දෙදෙනාට.
ඒ බෙදනකොට වැඩිපුරම බෙදෙන්නේ හම්බෙන්නේ මෙයාට. ඒ 6 වෝල්ට් එකෙන් වැඩිපුරම හම්බෙන්නේ මෙයාට. මෙයා කියන්නේ කවුද? C කියන බල්බය. ඊට පස්සේ ඉතුරු ටික තමයි මේ දෙදෙනාට හම්බෙන්නේ. D ට සහ E ට. ඒතර ඒ දෙදෙනාට තමයි අඩුම විභවයන් ටික හම්බෙන්නේ. එතකොට D සහ E ට සමසමව හම්බෙනවා. ඒතර ඔබට ගන්න පුළුවන් එක්ක D නැත්නම් E දෙදෙනාටම අඩු විභවයන් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ අඩු ක්ෂමතාවයන්, අඩු ආලෝකයන් තියෙන. එහෙනම් වැඩිම එක්කෙනා ඒ විදිහට තෝරගන්න පුළුවන්. ඒ බල්බය අඩුම එක්කෙනා අපිට B හෝ E කියලා තෝරගන්නට පුළුවන්. දැන් අපි එහෙනම් බලමු A හා D නැත්නම් A හා E කියන උත්තර දෙනවද කියලා. right. මෙතනින් කියන්නේ වැඩිම ආලෝකය ලබා දෙන බල්බේ ඒ විදිහටත් right අඩුම ආලෝකය දෙන උත්තරේ තෝරන්නේ D. A සහ D. 33ට උත්තරේ එක වෙන්න ඕනේ. නමුත් ඒ වගේම උත්තරයක් තමයි මේ දෙකේ තියෙන E සහ A. E සහ A කියලා නමුත් මහලු කරලා තියෙනවා. ඒ නිසා හරියට එන්න ඕනේ A සහ D. මුලින්ම වැඩිම ආලෝකය ඊට පස්සේ අඩුම ආලෝකය. එහෙනම් පිළිතුර එක විදිහට තමයි අපිට බාර ගන්නට වෙන්නේ. තවදුරටත් මේක පොඩ්ඩක් හිතලා බලන්නට මම මේක විභව ඔබට පුළුවන් ධාරාවල් සම්බන්ධතාවයෙන් ගන්නත් පුළුවන් ශ්‍රමතාවයෙන් හිතලා නැත්තම් ප්‍රතිරෝධ අතර සම්බන්ධතාව සමයි. විභව අතර විභේදනය කරලත් අපිට හිතලා බලන්නට පුළුවන්. නැවත වරක් වීඩියෝ එක අපිට ආවස්සට අරගෙන ඔබට බලන්නට පුළුවන් කොහොමද මේකේ මේ විභව බෙදීම හරියටම කරේ කියලා. මම උදාහරණයක් විදිහට තමයි මේ 16 කියලා ගත්තේ. මේක 16 ගත්තේ මෙයාට R මෙයාට 0.6 R කියලා ආපු නිසා මේ දෙකේ එකතු 1.6 වෙනවනේ. ඒ නිසා මම මෙතන 16 වෝල්ටේජ් කියලා ගත්තේ. එතකොට ගලන ධාරාව 10 ඇම්පියර්. මෙතනට එනවා 10 වෝල්ටේජ්. මෙතනට එනවා එතකොට 6 වෝල්ටේජ්. උදාහරණයක් විදිහට මම අරන් පෙන්නුවේ. දැන් එනම් ඔබට ඒක අධ්‍යයනය කරලා ගන්න පුළුවන් 34 වෙනි ප්‍රශ්නේ දක්වා යන්න. ඒකත් 34 වෙනි ප්‍රශ්නේට යනකොට දැන් අපිට අවශ්‍ය වෙනවා මේ දැනුම. ඒක තියරි එකක්. සූත්‍රිකා බල්බය කියලා කියන්නේ අපි දන්න එක ඕම් නියමයේ පිළිපදින්නේ නැහැ. සූත්‍රිකා බල්බයට අදාළ මේ V සහ I අතර ප්‍රස්ථාරය අතර බලවත් අපි දන්නවා ඒක අපිට එන්නේ මෙන්න මේ ආකාරයේ සූත්‍රිකා බල්බයේ මෙන්න මේ ප්‍රස්ථාරයක් තමයි අපිට එන්නේ. එතකොට එහෙම බැලුවොත් ඒකට සමාන වයන ප්‍රස්ථාරයක් අපිට දකින්නට පුළුවන් වෙන්නේ 4 විතරයි. එහෙනම් 34ට උත්තරය 4 විදිහට සලකන්නට පුළුවන්. ඒක තීරී එකක්. 1997 දී අහන්න. දැන් අපි යනවා 1998 ප්‍රශ්නයට. ඒකත් සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට අහලා තියෙන්නේ විද්‍යාගාරයේ පරීක්ෂණාත්මක සැකසුමක විදුලි ආම්පන්න සම්බන්ධ කිරීම සඳහා පහත ඒවායින් වඩාත්ම සුදුසු වන්නේ කියලා කියනවා. විදුලි ආම්පන්න සම්බන්ධ කිරීම සඳහා. එතකොට අපි දන්නවනේ විදුලි ආම්පන්නයක් සම්බන්ධ කරනකොට දැන් අපි දන්න විදුලි ආම්පන්නයක දෙන වෝල්ට් මීටරය ඇමීටරය වගේ දේවල් මේ වගේ එකක් පරිපථයකට සම්බන්ධ කරනකොට මේ සම්බන්ධක කම්බි ගැන තමයි මේ කියන්නේ. අපි දන්නවා සම්බන්ධක කම්බි පුළුවන් තරම් අපි කියන මොනවා වෙනවද ගානකම වැඩි කම්බි ගන්න ඕනේ. ඒ වගේම කෙටි කම්බි ගන්න ඕනේ. දිග වැඩි වෙන්න බෑ. ඒකට හේතුව තමයි මේ සම්බන්ධක කම්බි වල ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. මොකද සම්බන්ධතාවය R සමානයි ρ L යට A. මේකේ සම්බන්ධය දිග පුළුවන් තරම් අඩු වුණොත් වර්ගඵලය පුළුවන් තරම් වැඩි වුණොත් අපි දන්නවා ප්‍රතිරෝධය ඉබේම අඩු වෙනවා කියලා. ඉතින් එහෙනම් ඒ ඔස්සේ අපිට හිතුවා නම් හරි. එතකොට අනිත් ඊළඟ එක තමයි මේ පරිවර්ණය කරන ලද සහ පරිවර්ණය නොකරන ලද කියලා. අනිවාර්යෙන් පරිවර්ණය කරන්නම ඕනේ. පරිවර්ණය කරනවා කියලා කියන්නේ මේ සන්නායකය විසර්ජනය වීම එහෙම නැත්නම් ෂෝට් සර්කිට් වෙනවා කියලා කියන්නේ. එකිනෙකට ස්පර්ශ වුණොත් එතන ෂෝට් සර්කිට් එකක් වෙනවා. විදුලි පැන්නුමක් වෙනවා. ඒක නිසා අපි ඒක පරිවර්ණය කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒක නිසා අපි පරිවර්ණය කරන ලද සාමාන්‍ය වයර් ඔබ දකින ඒ කියන්නේ පරිවර්ණය කරන ලද කෙටි මහත කම්බි තමයි උත්තරය වෙන්න ඕනේ. 35ට උත්තරය දෙක විදියට අපිට තෝරගන්නට පුළුවන්. හරි ලේසියෙන් මේවා තෝරගන්නට පුළුවන්. ඊළඟට 36 වෙනි ප්‍රශ්නේ. එකක් කියන්නේ ද්‍රව්‍යයන් තුනක් සඳහා විද්‍යුත් ප්‍රතිරෝධකතාවය ρ උෂ්ණත්වයේ T සමග විචලනය වන ABC ප්‍රස්ථාර තුනක් දකිනවා. දැන් මේ පිළිබඳව නම් අපි කතා කරා මේ ධාරා විද්‍යුතය යටතේ. ඒක නිසා මේ හරි ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. අපි මේ පිළිබඳව ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදීත් සාකච්ඡා කරා. ඒ නිසා අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාවයේ විචලනය වෙන විට මෙහෙම දෙන්නේ මොනවලද? උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධතාවය වැඩි වෙන්නේ සන්නායකවල. මෙහෙම දෙන්නේ අපි දන්නවා අර්ධ සන්නායකවල. මෙහෙම තියෙන්නේ පරිවාරකවල. ඉතින් එහෙම බැලුවොත් එහෙම මේකේ පරිවාරකයක් ගැන සටහනක් දාලා නැහැ. ඒ අතරේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. එකපාරම මෙහෙම එනකොට right එකපාරම මෙහෙම එනකොට අඩු වෙලා තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් කෙල්වින් එක ඇඳුත් තමයි නියම වෙන්නේ.
කෙල්වින් බිඳුවට එන්න ඕන්න මෙන්න තියෙනකොට සමහර ඇලුමිනියම් වගේ දේවල් කෙල්වින් 4ේදී රසදිය කෙල්වින් 3.98 දී වගේ එකපාරක් ප්‍රතිරෝධකතාවය ශූන්‍ය වෙනවා. ඒක රසදිය වල තියෙන සුවිශේෂී ගුණයක්. ප්‍රතිරෝධකතාවය ශූන්‍ය වුණා කියන එකේ තේරුම තමයි. හරි සුවිශේෂී. ඒ කියන්නේ මේකේ කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ධාරාව ගලාගෙන යනවා. පාප ශක්තිය හානි වීමක් සිදු වෙන්නේ නැහැ. ශක්තිය හානියක් නැහැ. මේවට අපි කියනවා සුපිරිසන්නායක කියලා. ඒ කියන්නේ මේ තියෙන සුපිරිසන්නායකයක ප්‍රතිරෝධකතාවයේ ප්‍රස්තාරය උෂ්ණත්වය සමග. දැන් මේ උස්සේ ගත්තොත් අපි A වලින් පෙන්වන්නේ සන්නායකයක්, B වලින් පෙන්වන්නේ අර්ධ සන්නායකයක්. එතකොට එහෙනම් උත්තරය 2. C වලින් පෙන්වන්නේ සුපිරිසන්නායකයක්. එතකොට අපිට උත්තරය ගන්න පුළුවන් 36ට උත්තරය 2 ලෙස. මේක 1999 දී ඔබට දෙන ගානක්. දැන් අපි යනවා එහෙනම් 20 වෙනි සත වර්ෂයට. අපි යනවා 2000 ප්‍රශ්නේ. 2000 ප්‍රශ්නේ ආවොත් මේක නම් ඔබට අනන්තවත් ටර්ම් ටෙස්ට් වල එහෙම හම්බෙන්නේ නැති මේ ප්‍රශ්නය. ගොඩක් වෙලාවට ටර්ම් ටෙස්ට් වල එහෙම මේ ප්‍රශ්නේ මම දැකලා තියෙනවා යොදනවා. මේකෙදි AC කම්බි දෙකක් මේ විදිහට AC කම්බිය සහ BD කම්බිය කියලා මේ විදිහට. දැන් මේ ෂෝට් සර්කිට් වෙච්ච අවස්ථාවක් තමයි ඔබ දකින්නේ. මේකෙදි ඔබට වෙනවා තියෙනවා සර්වසම සම්මායක කම්බි දෙකක් කිලෝමීටර් 4ක් දිග මෙන්න මේ විදිහට භූගත කේබලයක ආකාරයක සම්බන්ධ කරලා තියෙනවා. මැදදී ෆ්ලූවත් වෙලා තියෙනවා. මේක ඇඳලා තියෙද්දි මේ විදිහට ඇඳලා තිබුණාට කේබල් දෙක එකටම යන්නේ. ඒ කියන්නේ එක හා සමාන දේවල් තමයි කේබල් දෙකටම තියෙන්නේ. හරිද? ඇඳලා තියෙනකොට මේක විතර දකින්න පුළුවන්. ඒතර යම් තැනක ABCD අතර පවතින ප්‍රතිරෝධ හොයාගන්නවලු A හා B අතර ප්‍රතිරෝධය හොයාගන්නවලු ඒ මිනිස්සයා 30 ඕම් විදියට. ඒ වගේම එහා පැත්තෙන් C හා D අතර හොයාගන්නවලු 70 ඕම් විදියට. දැන් A කිසිට ලුවක් වියදී ස්ථානයේදී දුර. අපි තුන් මෙතන ලුවක් උනේ කියන්නේ. A ඉඳලා තියෙන දුර x කියලා ගත්තොත් අනිත් පැත්ත අපිට එනවා 4 ඍණ x කියලා. කිලෝමීටර වලින් ගත්තොත්. එතකොට අපිට පුළුවන් ප්‍රතිරෝධයත් එක්ක තියෙන සම්බන්ධය R සමානයි ρ L යට එකම කම්බි වර්ගය. එක විදියට කම්බි නම් අපි දන්නා ρ නියතයි. එකම අරස්කඩ වර්ගඵල. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙලා තියෙන එකම දේ ෂෝට් සර්කිට් වෙලා තියෙන එක විතරයි. එහෙනම් දිග අණු ප්‍රතිරෝධය අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. අපිට එහෙනම් ගන්න පුළුවන් A හා B අතර සමස්ත දිග ඉන්නේ 2x. මෙතන නැවත x, මෙතන නැවත 2x. එහෙනම් 30 ඕම් උනේ 2x දුරකදී A හා B අතර. ඒ වගේම අපිට ගන්න පුළුවන් C හා D අතර සම්පූර්ණ දිග වෙන්නේ දෙවතාවක් 4 ඍණ x අනුලෝම වෙනවා 70කට. මේක එක සමීකරණය, දෙක සමීකරණය කියලා ගත්තොත් අපිට මේක අනුපාතයට හැපිලා යන බෙදන්නට පුළුවන්. අපිට එක බෙදීම දෙක කියලා ගත්තොත් එන්නේ 30 බෙදීම 70 සමානයි. මේ විදිහට සුළු වෙලා යනවා. දෙක දෙක කැපුණොත් අපිට නම් මෙතනින් 3x සම්බන්ධය හදාගත්තොත් 3x 7 වරක් 4 28යි. එතන 7x අදම සුළු කිරීම දෙක කළා කියලා හිතනවා. right. මේ වෙනතක් උනේ නැහැ නේද? 28යි එතන මෙතන දෙනකොට 10x කියලා එනවා. එතන මෙතන 28යි x සමානයි 2.8යි කිලෝමීටර් කියලා තමයි එන්න ඕනේ. x ඉඳලා දුර. එතකොට පිළිතුර වෙන්නට ඕනේ මේ ආකාරයෙන් තමයි අපිට හම්බෙන්නේ හැබැයි. නමුත් 2.8යි කියන පිළිතුරක් නම් මේකේ අපිට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මම පැත්ත මාරු කරගත්තාද දන්නේ නැහැ. right. ඔව් මම බෙදීමේදී පැත්ත මාරු කරගෙන තියෙනවා. ඒකයි මම කරලා තියෙන වරද. මෙතන බෙදද්දී පැත්ත මාරු කරලා තියෙනවා. right. ඒ කියන්නේ 30ට අදාළ වෙන්නේ 2x නේ උඩට. මෙතන 2x මෙතන එනවා 2.4x. දැන් හරියට සුළු වෙලා එයි. මෙතන දෙන්න ඕනේ 12යි ඍණ 3x මෙතන 7x මෙතන 10යි සමානයි 12යි x සමානයි 1.2 කිලෝමීටර. අපිට අවශ්‍ය කරන පිළිතුර ලැබෙනවා. 37 වෙනි ප්‍රශ්නය. මොකද දැන් 38 වෙනි ප්‍රශ්නය. දැන් ඔබගේ හැකියාව උරගා බලන්න හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. දැන් මේ තියෙන්නේ විභව වාචක පරිපථයක්. විභව බෙදනය කරන පරිපථයක්. බෙදලා අපිට අවශ්‍ය වෝල්ටේජ් එක තමයි එළියට ගන්න. දැන් අර වගේම පරිපථයන්නේ නැවත ඇවිල්ලා තියෙනවා 1999 ප්‍රශ්නේ. තාම අපි 20 වෙනි සත වර්ෂයේ ප්‍රශ්නෙට ඇවිල්ලා නැහැ.
තාම 2000 ප්‍රශ්නට ඇවිල්ලා නැහැ. මේ තාම මම හදාගෙන යන්නේ 1999 ම ප්‍රශ්න තුනක් තමයි එක දිගට හදාගෙන යන්නේ. දැන් මේකෙදි 38 වෙනි ප්‍රශ්නේ විදිහට මම දකින්නේ මෙන්න මේ විදිහේ පරිපදයක්. මේකත් බොහෝ තැන්වල සුළු කරලා ඇති. මෙතන වෝල්ටේජ් එක V විදිහට ගන්න කියලා දෙනවා. මෙතනත් R මෙතනත් R මෙතන V නෝට්. මොකද කියන්නේ V බෙදීම V නෝට් අතර අනුපාතය ගන්නවා. දැන් මම හිතනවා ඔබට තේරෙනවා වැඩි. මේ රේඛාව අමතක කළා දාන්න. ඇයට අමාරු විභාගනේ අමතක කළා දාන්න. මේ අතර විභාගනේ මේ ඔබට දීලා තියෙන V කියලා. එකම ධාරාව නේද මෙතනින් ගලන්නේ. එහෙනම් ඔබට මෙතන V නම් අනිවාර්යෙන් මෙතනත් V ලෙසම ගන්න පුළුවන්. මෙතනත් V මෙතනත් V නම් අපි දන්නවා මේක සමාන්තරගත නිසා. මෙයාට මෙදින්නම සමාන්තරගත නිසා මෙතන එන්නේ විභවවල එකතු දෙකයි. දැන් එහෙනම් මෙතන R මෙතනත් R කියලා දෙකයි විහිම දාන්න යන්නේ මම කලින් කිව්වා. දැන් මේක සුළු කරන්න ඕනේ. සමකයකට ගේන්න ඕනේ. තනි ධාරාවක් යන විදිහට සමකයකට ගේන්න ඕනේ. මේක සුළු කරොත් 2R එක්ක සමග වුණොත් මේ R අපිට එන්නේ 2R බෙදීම 3යි. දැන් මේ හරහා පවතින විභවාන්තරයක් ඒක 2V. මේ හරහා පවතින්නේ V නෝට්. දැන් අපිට පුළුවන් අර විභව සංසන්දනය කරන්න. මොකද එකම ධාරාවනේ ගලන්නේ මේ හරහා. මෙතන එකම ධාරාව ගලන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් V නෝට් වලටම හම්බෙන්නේ V නෝට් කියන මේ සම්පූර්ණ විභවයෙන් හම්බෙන්නේ මේ ප්‍රතිරෝධ දෙකටම. ඒ කියන්නේ R දාන 2R බෙදීම 3ටම හම්බෙනවා මේ V නෝට්. එහෙනම් 2R බෙදීම 3යි කියන ප්‍රමාණයට මේ ආධාර ප්‍රතිරෝධයට හම්බෙන්නේ 2V කියන විභවය. දැන් අපිට පුළුවන් මේක සුළු කරන්න. සුළු කරොත් අපිට එනවා V නෝට් මෙතනින් එන්නේ 5යි R බෙදීම 3යි සමතේ ගත්තොත් බුදුහරය අරගෙන එතන 2V දන්නවා මෙතන මේ තුනට මේ තුන කැපිලා යනවා R ට R කැපිලා යනවා මෙතන මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට අපිට හොයන්න කියලා තියෙන්නේ මෙතන ඉන්නේ V නෝට් බෙදීම 5 සමානයි V නේ. අපිට සම්බන්ධතාව ගන්න කියලා තියෙන්නේ V බෙදීම V නෝට්. එහෙනම් අපිට උත්තරේ එනවා 1යට 5යි ලෙස. V බෙදීම V නෝට් තමයි අපිට හොයන්න කියලා. එහෙනම් උත්තරය අපිට 38ට උත්තරය 2 ලෙස ලැබෙනවා. හොඳයි. මේ විදිහට අපිට 1999 පේපර් එකේ තිබුණ ප්‍රශ්න තුනම අවසන් කරන්නට පුළුවන්. දැන් අපිට ඉතුරු වෙන්නේ. දැන් අපිට ඊළඟට යන්න තියෙන්නේ 2000 ප්‍රශ්නයට. දැන් අපි ආව 2000 ප්‍රශ්නයට. 2000 ප්‍රශ්නේදී ඔබට දකින්නේ මෙන්න මේ විදිහට. මෙතන A1 මෙතන A2 කියලා දීලා තියෙනවා. ප්‍රතිරෝධයක්. මෙතන ප්‍රතිරෝධයක් මෙන්න සම්බන්ධයි. හොඳයි. බලමු මොකද වෙන්නේ කියලා මෙතන. ඒකාකාර කම්බියක් ABC නම් එක හා සමාන දිගකිනු කොටස් තුනකට කපා ඇත. ඒ කියන්නේ සමාන ප්‍රතිරෝධ. මෙතනත් right. රූපයේ දෙයන පරිදි සම්බන්ධ කරලා තියෙනවා. A2 ඇමීටරේ පාඨාංක 1.2. A2 කියන්නේ මෙතන. 1.2 ඇම්පියර නම් A1 ඇමීටර A2 කියලා කියන්නේ මෙතන නේද? සටහන තියෙන මේ විදිහට. එහෙනම් මෙතන 1.2 ඇම්පියර නම් අපිට හොයන්න කියන්නේ A1 ඇමීටරේ පාඨාංකය. කොහොමද මේක හොයන්නේ? හොයනකොට ඇමීටර මතක තියාගන්න පරිපූර්ණ වෙන්න ඕනේ. ඇමීටර වල ප්‍රතිරෝධයක් නැහැ කියලා නම් අපිට ගාන දාගෙන යන්න වෙන්නේ. මෙතන සමගිය සුළු කරොත් අපිට එනවා. එතනදී R බෙදීම 2යි. මෙතන R. දැන් අපි දන්නවා මෙතනින් එන්නේ 1.2 ඇම්පියර ධාරාවක් නේ. දැන් අපි කොහොමද මේ හරහා යන ධාරාව හොයාගන්නේ? අපි දන්නවා මෙතන ඉඳලා මෙතනට AB කියලා ගත්තොත් උඩින් තියෙන විභාගයට පල්ලෙහෙනුත් තියෙනවා. මොකද මේක සමාන්තරගතයි. දැන් අපිට එනම් පුළුවන් මෙහින් යන ධාරාව I කියලා ගත්තොත් මෙහින් යන ධාරාව 1.2 ගිහින I කියලා ගන්න කර්චර්ගේ පළවෙනි නියමයට අනුව. 1.2 ආවොත් R බෙදීම 2 හරහා යනවා I ධාරාව. ඉතිරි ධාරාව පහලින් යනවා. ඒ කියන්නේ 1.2 රින I ධාරාව පහලින් යනවා. දැන් අපිට A හා B අතර විභව සමාන කරන්න පුළුවන්. ඉහළින් යනවා I ධාරාව ප්‍රතිරෝධය R බෙදීම 2යි. පහලින් යනවා 1.2 රින I ධාරාව ප්‍රතිරෝධය කැපිටල් R. මේක සුළු කරොත් වෙන්නේ අපිට I බෙදීම 2 සමානයි 1.2 රින I. එහෙනම් අපිට I සමානයි 2.4 රින 2යි. අපිට I සමානයි කියලා එනවා 0.8යි අම්පියර්. මේ I කියන්නේ කවුද? AI තමයි R බෙදීම 2 ප්‍රතිරෝධය හරහා යන්නේ. R බෙදීම 2 ප්‍රතිරෝධය කියලා කියව කවුද? මේ දෙන්නගේ සමකය හරහා. මේ දෙන්නගේ සමකය හරහා කියලා කියන අනිවාර්යෙන් මේ හරහා එන්නේ 0.8යි අම්පියර්. එකකින් මේ දෙක බෙදලා යනවා මෙතනට 0.4යි ඇම්පියර් මෙතනට 0.4යි ඇම්පියර් ලෙස. එහෙනම් දැන් අපි දන්නවා A1 ඇමීටරේ පාඨාංකය
0.8 ඇම්පියර් ලෙස. එහෙනම් පිළිතුර තෝරගන්න පුළුවන් අපිට ඉතාලිකමනේ 39 උත්තරය 4 විදිහට. right දැන් මම යන්නේ 40 වෙනි ප්‍රශ්නය සුදු කර ගැනීම සඳහා. හොඳයි. දැන් අපි යමු. 40 වෙනි ප්‍රශ්නයත් හරි ලස්සන ගානක්. මේකේ ඔබට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මම අවශ්‍ය කරන විදිහට විතරක් සටහන් කරගන්න. මෙන්න 10 10 කියලා කියන්නේ 20යියෝ. මෙතන 10යියෝ. මෙතන 5යි 5යි කියලා දීලා තියෙනවා කියන්නේ මෙතන 10යි වෝල්ටේජ් කියලා ගන්න පුළුවන් ශ්‍රේණිගත නිසා විභවය දෙක. කෝෂයන් දෙක. මෙතන 50යියෝ. මෙතන 20යියෝ. මෙතන භූගත කරලා තියෙනවා. මෙතනින් වෝල්ට් මීටරයක් අග්‍රයක් වෙන සම්බන්ධ කරලා තියෙනවා. නිදහස් අග්‍රයක්. බලමු මොකද කරන්නේ කියලා මෙතන A සහ B කියලා සටහන් කරලා තියෙනවා. දැන් මේකට බය වෙන්න ඕනේ මේ ගානට. ලේසියෙන් හදන්න පුළුවන් ගානක්. අදාළ දත්ත මොකකින් අත්දැකීම කරන්න විතරයි අපිට තියෙන්නේ. ඒකෙන් මෙතන කියනවා පරිපථය පෙන්වන්නේ සෑම උපාංගයක්ම පරිපූර්ණයි. right ඒ කියන්නේ ප්‍රතිරෝධ නැහැ අනන්ත වෝල්ට් මීටර අනන්ත ප්‍රතිරෝධයක් කෝෂයක් බැලුවොත් ප්‍රතිරෝධ නැහැ කියන එක නේ කියන්නේ. ඒක V කියන්නේ වැද බිඳු ගැලනෝමීටරයක් නිදහස් ශක්තිය පිළිවෙලින් Aටයි Bටයි සම්බන්ධ කරොත් උතර A හා B හි වෝල්ටේජ් මනුන් ලැබුවොත් පාඨාංක වන්නේ කියලායි කියන්නේ. එතන අපි දන්නවානේ මේ ලක්ෂයේ විභවය බිඳුවයි. ඒ කියන්නේ මේ වෝල්ට් මීටර කියලා මෙතන සම්බන්ධ කරොත් මේ හරහා පවතින විභාන්තරය තමයි ඒකෙන් කියවේ. ඒ ලක්ෂයේ විභවය කියලා කියන්නේ ඒක තමයි. මේ හරහා පවතින විභාන්තරය 50 යොම් හරහා පවතින විභාන්තරය. මේ හරහා පවතින විභාන්තරය තමයි පැහැදිලි ලෙසම VB වලින් කියවෙන්නේ. එතකොට අපි 50 යොම් සහ 20 යොම් හරහා පවතින විභවාන්තරයන් හොයාගත්තොත් ඒව අපිට ලේසියෙන් A වල සහ B වල විභවයන් විදිහට සලකන්නට පුළුවන්. පරිපථයේ ධාරාව ගණන්නේ මේ නිසා. කොහොමයි ධාරාව ගන්න. මේ කලන ධාරාව විශාලත්වය අපි ඉස්සෙල්ලා කර්චෆ් දාලා හොයාගත්තා නම් හරියි. මේ වෝල්ට් මීටරේ සම්බන්ධ කරා කියලා පරිපථයේ බාධාවක් එන්නේ නැහැ. මොකද වෝල්ට් මීටරේ පරිපූර්ණයිනේ. වෝල්ට් මීටරේ සම්බන්ධ කරා කියලා වෝල්ට් මීටරේ හරහා ධාරාව ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් කර්චෆ්ගේ දෙවන නියමයේ දාපු ගමන් අපිට එනවා කෝෂය 10යි i වතාවක් ප්‍රතිරෝධය 20යි 50යි ඒක 70යි 90යි 100යි කියලා එන්නේ. එහෙනම් i සමානය කොට එනවා 0.1 ඇම්පියර් කියලා. i 0.1 නම් පැහැදිලිව ඔබට මෙතන විභවාන්තරය එනවා 50 වැඩි කිරීම 0.1. ඒ කියන්නේ 5යි වෝල්ටේජ්. මෙතන ඔබට එනවා හොයාගෙන ගියොත් සමාන VB නෙමෙයි හොයන්නේ මම. මෙතන විභවය වෙනවා 20 වැඩි කිරීම 0.1යි 2යි වෝල්ටේජ් කියලා හම්බෙනවා. දැන් ප්‍රශ්නේ ලකුණ තීරණය කරනවා. දැන් බලන්න මෙතන 50 යොම් වර විභවය 5යි වෝල්ටේජ් කියලා නේද? දැන් ධාරාව ගණන් මෙහි. ධාරාව ගන්නකොට අපි දන්නවා ඒ ලක්ෂය තමයි වැඩි විභවයක තියෙන්නේ. ඒකට හේතුව මෙතන විභවය ශුන්‍යයි. ධාරාව ගණන්නේ වැඩි විභවයෙන් සිට අඩු විභවය දක්වානේ. එහෙනම් 5යි වෝල්ටේජ් ඉඳලා තමයි බිඳුවට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන අනිවාර්යයෙන් B වල විභවය ධන 5යි වෝල්ටේජ් වෙනවා. ධාරාව ගණන්නේ මෙහිද. දැන් ධාරාව ගණන්නේ නැවත 5යි. විභවයේ බිඳුව තැන ඉඳලා තමයි B වලට ගලන්නේ. එතන මේ අතර අන්තරය දෙකක් නම් බිඳුවේ සිට අඩු විභවයකට යන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට යන්නේ පින්න 2යි වෝල්ටේජ් දක්වා. එතකොට මේ විදිහට තමයි පරිපථය සකස් වෙන්නේ. විභවයන් සකස් වෙන්නේ. එහෙනම් උත්තරය අපිට හදාගන්න පුළුවන් A වල විභවය ධන 5යි right B වල විභවය ඍණ 2ක් ලෙස තියෙන උත්තරය. එහෙනම් 4 වෙනි උත්තරය 2. right. ඒ වගේ උත්තර තවත් නැහැ. උත්තර 2 කියලා තමයි අපිට ගන්න පුළුවන්. දැන් 41 මේ වෙලාවේදී ඔබට මම හිතනවා ඉතාලියේසියෙන් හදාගෙන උත්තරයට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද 41ට ප්‍රශ්නයක් හරියටම ඔබ 38 ප්‍රශ්නයේදී හදපු විදිහමයි මම හිතනවා මම මේක හදන්නේ නැත්නම් තමයි කියලා. මොකද එතනදී 2r ට 2r සමාන්තරකට තියෙන ඒක සුළු කරපුවාම එන්නේ r/යි නැවත 38 වෙනි පරිපථයම තමයි හම්බෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒක සුළු කරපුවාම අපිට ආව 1ට 5නේ. එහෙනම් 41කට උත්තරෙත් එන්නේ 1ට 5ම තමයි. 41 උත්තරේ 4ම තමයි එන්නේ. මම 41 හදන්නට යන්නේ නැහැ. මම දැන් ඊළඟට යනවා 42 උත්තරේ හදන්න. 42 ප්‍රශ්නේ පිළිතුරු ලබා ගන්නටයි යන්නේ. මොකද මේකෙදි පරිපථයක් යඳලා බැලුවොත් විශාල ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන. මේ විදිහට CIO
මේ විදිහට තමයි ඔන්න සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන භූගත කරලා තියෙනවා. right? ඒක R. හරි. right. ওই විදිහට තමයි තියෙන්නේ. දැන් මෙතනදී අපිට මොනවද කරන්න තියෙන්නේ? එන්වා ඇති පරිපථයේ B මගින් දක්වා ඇත්තේ පරිපූර්ණ මැද බිඳු ගැල්වනෝමීටරයක්. මැද බිඳු වෝල්ට්මීටරයක්. R විචල්‍ය ප්‍රතිරෝධය බිඳුවේ සිට 10000 දක්වා වෙනස් කළ හැකියි. R යගේ 10000යි සිට බිඳුව දක්වා අඩු කිරීමේදී වෝල්ට්මීටරයේ කියවීම ආසන්න වශයෙන් වෙනස් වෙන්නේ. ආසන්න වශයෙන් තමයි හොයන්නේ කියලා කියන්නේ. දැන් මෙතන අඩු වෙන්නේ 10000 ඉඳලා බිඳුව දක්වා. කල්පනා කරලා බලන්න. එහෙම බැලුවොත් වෝල්ට්මීටරයේ පාඨාංකය පිළිබඳව තමයි හොයන්නේ කියලා කියන්නේ. උඩ විභවය දීලා තියෙන මෙතන 10යි වෝල්ටේජ්. පහළ අපි දන්නවා බිඳුවයි. පල්ලෙහා දෙන්නේ දුගත කියලා තියෙන නිසා බිඳුවයි. ඔබට මේක දැක්කම ඔබ කරන්න ඕන හොඳම දේ තමයි මේ පැත්තේ විභාගය හොයාගන්න. මෙතනට අපි දන්නවා මෙතන 10ක් උඩ ලෙවල් එක 10 පල්ලෙහා බිඳුවයි නිසා මේ විභව බෙදණය කරලා අපිට ගන්න පුළුවන්. සමස්ත ප්‍රතිරෝධය එන්නේ 1000යිනේ. එතකොට සම්පූර්ණ ප්‍රතිරෝධය අපි මෙතනින් ගන්න ධාරාවන්න හොයලා බලමු. අපිට පුළුවන් ධාරාවන්න හොයලා බලන්න V = IR ගත්තොත් විභවය 10යි I ප්‍රතිරෝධය 1000යි කියලා එන්නේ. එහෙනම් අපිට I එනවා 1/100යි. 1/100යි කියලා කියන අපිට මෙතන කෙලින්ම විභවය හොයන්න පුළුවන්. V = IR දාලා බැලුවොත් ගන්න ධාරා 1/100යිනේ. එතකොට V = IR දාලා බලන්න 250 වැඩි කියන 1/100 2.5. ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එක 2.5. දැන් අපි හොයාගන්න ඕනේ මෙන්න මෙතන විභවය මේ කියන අවස්ථා දෙකේදී. right? අපි හිතමු මෙතන බිඳුවක් ආවා කියලා. පළවෙනි අවස්ථාවේ ලේසියෙන්ම ගන්න පුළුවන්. බිඳුවක් ආපු ගමන් මෙතන ප්‍රතිරෝධය බිඳුවයි කියලා කියන්නේ හිතන්න දෙයක් නැහැ. සමකයේ ඉන්නේ මේ දෙදෙනාගේ සමකයක් බිඳුවයි. අයි ගුණිතය බෙදීම එකතුවනේ 100 වැඩි කියන බිඳුව කියන්නේ බිඳුවයි. 100 දන බිඳුව 100 වුණා වැඩක් නැහැ. ගුණිතය බිඳුවක් වෙනවා. එකතුවෙන් බෙදුනට වැඩක් නැහැ. එහෙනම් මෙතන බිඳුවයි මෙතන සමස්ත ප්‍රතිරෝධය. එහෙනම් මෙතන විභවය ශුන්‍ය වෙනවා. මේ වෙලාවේදී මෙතන විභවය ශුන්‍යයි. එතන වෝල්ට්මීටරයේ මුලින්ම පෙන්නනවා මේ බිඳුව අවස්ථාවේදී පෙන්නන්නේ මෙතන විභවය බිඳුවයි මෙතන 2.5යි උත්තරේ පෙන්නන්නේ 2.5යි වෝල්ටේජ්. දැන් අපි බලමු 10000 වුණා මොකද වෙන්නේ කියලා. 10000 වුණාම අපි දන්නවා මේ දෙනාගේ සමකය 100ට වඩා අඩු වෙනවා. 100ට අඩු වෙනවා කියලා කියන්නේ මොකද? කුඩාම් ප්‍රතිරෝධය 100නේ විශාලම් ප්‍රතිරෝධය 10000නේ සමකය අනිවාර්යෙන් සමාන්තරගත වෙලා තිබුණා සමකය අනිවාර්යෙන් 100ට වඩා අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන විභවය අපි හොයන්න මෙතන අනිවාර්යෙන් අපිට හොයන්න වෙනවද කියන එක තමයි අපි පොඩ්ඩක් බලන්න ඕනේ. 2.5යි උත්තර තියෙනවා දෙකක්. ඒ තමයි 1 සහ 3. 2.5යි උත්තර අපිට දැක්කොත් එහෙම බිඳුව අවස්ථාවේදී දෙකක් තියෙනවා නේ. 1 සහ 3 කියන උත්තරේ තමයි 2.5 කියලා දෙන්නේ. ඒකේදී අපි බලමු එකද තෝරගන්න ඕනේ තුනද තෝරගන්න ඕනේ කියලා. දැන් මෙතන අඩු විභවයකට යන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ දෙදෙනා 100 තියෙනකොට මෙයා මේ පැත්ත මේ R නොතිබුණා හරියට මෙතන එන්න තිබ්බේ 5යි වෝල්ටේජ්. දැන් මෙයා ආපු නිසා මෙතන සමකය අඩු වුණා. සමකය අඩු වුණා කියලා කියන්නේ මේ හරහා පවතින විභවය අඩු වෙනවා. ඒ කියන්නේ 5ට වඩා අඩු වෙනවා. මම හිතන ඔබට තේරෙන්නේ නැති. මෙතන 100යි මෙතන R කියනාගේ මෙතන R නොතිබුණා නම් ලස්සනට එන්නේ මේ 100 නිසා 5යි වෝල්ටේජ්. මෙතන R ආපු නිසා ලොකු විශාල ප්‍රතිරෝධයක් සමකයේ 100ට වඩා අඩු වෙනවා. එහෙනම් මේ හරහා පවතින විභවය මෙතන බිඳුවයි විභවය 5ට වඩා අඩු වෙනවා. මේ පැත්තට තමයි උඩ කොටසට වැඩි වෙනවා විභවය. right? එහෙනම් මේ පැත්ත අඩු වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ ඉන්නේ ඔබට 5ට වඩා අඩු වගේක් අපි බැලුවොත් එහෙම උත්තරය එන්න පුළුවන්. ආසන්න වශයෙන් ගත්තොත් අපිට හිතන්නට පුළුවන් ඒක 5යි වෝල්ටේජ් කියලාම ගත්ත හැකි. ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේක ආසන්නව තින්නේ ගන්න කියලා තියෙන්නේ. ඒක නිසා මේක 10යි 100යි අතර ප්‍රතිරෝධ විශාලත්වය ගත්තොත් ඒක 100ට පොඩ්ඩක් අඩු වෙලා තමයි එන්නේ. ඒ නිසා දැන් 5යි වෝල්ටේජ්ම කියලා ගමු. ආසන්න වශයෙන් හොයන්නේ කියලා තියෙන නිසා. දැන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් කලින් අපි අඩු කරේ ධන පැත්තෙන් ඍණ පැත්තට අඩු කරේ. මේ පැත්තේ ධන ලකුණ දාලා තියෙන 2.5න් බිඳුව අඩු කරා. ඒක තමයි 2.5. දැන් මේ පැත්තේ 2.5න් ඍණ 5ක් නඩු කරන්න ඕනේ. මොකද මේ පැත්ත ඍණ පැත්තනේ තියෙන්නේ. එතකොට අපිට එන්නේ උත්තරේ ඍණ 2.5 වෝල්ටේජ්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 3 ඍණ 2.5 සිට ධන 2.5 දක්වා කියන තමයි එන්නේ 42 ට උත්තරේ. මෙන්න මේ ආකාරයට 2000 ප්‍රශ්නයක් විසඳ ගන්නට පුළුවන් වෙනවා. හොඳයි දැන් මම යනවා
43 වෙනි ප්‍රශ්නය හදන්න. 43 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ මම හදන්න ඕනේ නැහැ. ඔබ දන්නවා මේක ලස්සනට පරිපතය හදාගන්න පුළුවන් වින්සන් පරිපතයක් විදියට. අපි අනන්තවත් මේවා දැකලා තියෙනවා. තියරි එක වෙලා කතා කරද්දී මේ වගේ උදාහරණයක් ගැන සාකච්ඡා කරා. සර්ව සම ප්‍රතිරෝධ අපි දකිනවා 4ක් තියෙනවා. මේ මැද එක්කෙනා අපි දන්නවා මේ පරිපතේට උඩින් යන කොටසටයි මෙහෙන් යන කොටසටයි මැදි වෙලා ඉන්නේ සිම්පල් ආ. මේක සර්ව සම වෙනවා මෙන්න මේ කියන පරිපතේට. මොහොතින් මනෝකල්පිතව හිතලා බලන්න මනක්කල්පිතව රයිට් ඔකට හිතනවා මෙතන මැද තියෙන්නේ සිම්පල් ආර් දෙපැත්තේ ආර් අනුපාත 1:1 කියලා එනවා. සමකය එතකොට එන උඩින් එන්නේ 2 ආර් රයිට් පහලින් එන්නේ 2 ආර් සමකය ආර් කියලා තමයි එන්නේ. එක ප්‍රතිරෝධයක් ගත්තා තියෙන ප්‍රමාණයෙන් බෙදුවා. ඒක ආර් කියලා එනවානේ. එහෙනම් එතකොට පිළිතුර එන්නේ 43 ට උත්තරය. බලන්න මේක 2001 උසස් පෙළදී අපිට හම්බෙච්ච ප්‍රශ්නයක්. උතන ලීස්ට් එක අපිට 1 ලකුණක් ලබා ගන්න පුළුවන්. හොඳයි ඊළඟට අපිට තියෙන්නේ මේ 44 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. 44 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයුවොත් අපිට බලන්න පුළුවන් පරිපත දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට. අපි බලන්න ඕනේ මොකක්ද මේකෙන් ඒගොල්ලෝ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ගාන ධාරාව I1 කියලා දීලා තියෙනවා. මෙතන ප්‍රතිරෝධ දෙකක් ඒක සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා. right මෙතන I2 වෝල්ට් මීටරය V2 හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. හරිද? මෙතන කියන්නේ පාදදියේ පරිපත රූප සටහන් දෙක බලන්නලු V1 V2 වෝල්ට් මීටර පාඨාංක V1 V2 කියලා කියන්නේ වෝල්ට් මීටර පාඨාංක right මෙතන එනවා V1 වෙන්න ඕනනේ. එතකොට I1 I2 කියලා කියන්නේ මීටර පාඨාංක වෙනවලු. එතකොට වෝල්ට් මීටරේ සහ මීටරේ පරිපූර්ණ හා කෝෂ ලබ්ධාන්තර ප්‍රතිරෝධයෙන් නොගිනි හැකි කියලා දීලා තියෙනවනේ. පාදේ වලින් මොකද්ද සත්‍ය වෙන්නේ කියලා යහන්නේ. හරි. අපිට දැන් තේරෙනවා මොකද්ද වෙන්න ඕනේ කියලා. මේකේ සමකය හොයලා බලනකොට අපි දන්නවා ඒකෙන්නේ R බෙදීම 2යි. දැන් ඔන්න දන්නවා මීටරය පරිපූර්ණයි. ඒ කියන්නේ යාට ප්‍රතිරෝධයක් නැහැ. R සමානයි බිඳුවයි. එයාගෙන් විභව බැස්මක් වෙන්නේ නැහැ. E සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා මෙයාට. කාටද R බෙදීම 2 කියන ප්‍රතිරෝධය. ඒ හම්බෙන විභවයේම මොකද දැන් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා එයාගෙන් විභව බැස්මක් වෙන්නේ නැහැ. කෙලින්ම E ම හම්බ වෙනවා මෙයාට. ඒක කෙලින්ම වෝල්ට් මීටරයට හම්බ වෙනවා. මොකද වෝල්ට් මීටරේ සමාන්තරගතයිනේ. මේ ප්‍රතිරෝධ පද්ධතියට. එහෙනම් වෝල්ට් මීටරේ V2 සමානයි E වෙනවා. මෙතනත් එහෙම නෙවෙන්නේ. මෙතනත් කෙලින්ම E R වලට හම්බ වෙනවා. R ට V1 සමාන නිසා V1 සමානයි E. අපිට දැන් මේකෙන් ওই සම්බන්ධය ගොඩ නැගෙනවා. ධාරාව අතර අදහස ගොඩ නැගුවොත් අපිට කෙලින්ම මේ හරහා ගලන ධාරාව සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් E සමානයි I2 වතාවක් R බෙදීම 2යි. මෙතනින් ඉන්නේ E සමානයි I1 වතාවක් R. ඉතින් ඔබටම තේරෙනවද දැන් මොකද්ද මෙතන වෙන්න ඕනේ කියලා මේ දෙක සම්බන්ධ කරොත් E සමාන නිසා සම්බන්ධ කරන්න පුළුවන් I1 R සමානයි I2 R බෙදීම 2යි R කාල කැපෙනවා. එහෙනම් I2 සමානයි 2යි කියලා එන්නේ. ඉතින් මේ සම්බන්ධතාවයන් තියෙන පිළිතුරු තෝරගන්න. V1 V2 ට සමාන වෙන්න ඕනේ. එහෙනම් පිළිතුරු තියෙන 1 හා 2 සහ 5. ඒ වගේම අපි දන්නවා මෙතනදී I2 I1 ට වඩා විශාල වෙන්න ඕනේ. එහෙමනම් පිළිතුර 47ට 1 කියලා තමයි එන්නේ. මේ ආකාරයට අපිට බලන්න මේ 2000න් පස්සේ ප්‍රශ්න කොයිතරම් ලේසි වෙලා තියෙනවද නේද? හදාගෙන ආපු ප්‍රශ්නත් එක්ක බලනකොට හරි ලේසියෙන් හදාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. බලමු ඉදිරියට යනකොට තවත් මොනවද වෙන්නේ කියලා. දැන් 45 වෙනි ප්‍රශ්නේට ගියොත් 45 වෙනි ප්‍රශ්නේදී ඔබ දකින්නේ මෙන්න මෙවැනි ආකාරයක පරිපතයක්. B කියලා අපි දකිනවා මෙන්න මෙන්න නොදන්න මූලාවේ දීලා තියෙනවා. මෙතන 75 යෝ. අර මොකක්ද කියන්නේ කියලා. පරිපතයක ඔබ පෙන්වා ඇති 75 යෝ සහ B කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටියක්. නොදන්නා ප්‍රතිරෝධය. සංයුක්තයක් විතර ගන්නත් පුළුවන්. ඒතර බැටරි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්න පුළුවන්.
75 ප්‍රතිරෝධය හරහා විභවාන්තරය 9යි වෝල්ටේජ් නම් පහසම කුමක් නොදන්නා ප්‍රතිරෝධය නිරූපණය වේවි කියලා කියනවා. දැන් මෙතනින් 9යි වෝල්ටේජ් පෙන්වනවා. අපිට තේරෙනවා මොකක්ද වෙන්නේ කියලානේ. මෙතනින් 9යි වෝල්ටේජ් නම් මෙතනින් පෙන්වන්න ඕනේ 3යි වෝල්ටේජ්. හරි සරලයි. දැන් මෙතනින් 3යි වෝල්ටේජ් පෙන්වනවා මෙයාගේ ප්‍රතිරෝධය හොයන්න කියලා කියන්නේ. ඒත් අපිට පුළුවන් නේ හරි ලේසියෙන් හොයන්න. කොහොමද හොයන්නේ? මෙතනට v සමාන IR දාන්න 75යි වොන්ට. එතකොට එනවා v සමාන IR දැම්මොත් I කියන්නේ හොයන්න පුළුවන්. මෙතන 9යි මෙතන I මෙතන 75යි. I සමානයි 9 බෙදීම 75යි. සුළු කරන්න යන්න ඕනේ නැහැ. අපිට නම් මෙතන දැන් b වලට දාන්න පුළුවන් v සමාන IR. මේ අපි දාන්නේ b වලට. right? එතකොට විභවය 3යි I කියන්නේ 9 බෙදීම 75යි R. සුළු කරොත් මෙතන 3යි 25යි R සමානයි 25 ඕම් ලෙස පිළිතුර ලැබෙනවා. R කියන්නේ 25යි. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේ ප්‍රතිරෝධ පෙට්ටිය 25 ඕම් ලැබෙන උත්තරයක් තමයි එන්න ඕනේ. එතකොට දැන් අපි බලමු පළවෙනි එක. පළවෙනි එක 25 දෙන්නේ සමාන්තරගතයි. සමග ඉන්න කියන 12.5නේ. ඒ කියන්නේ මේක නෙමෙයි උත්තරය. හරිද? දෙවෙනි එක 25ට පල්ලෙහින් තියෙන R සමානයි බිංදුව වෙච්ච එක. හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ සමගයේ බිංදුවක් වෙනවා දෙවෙනි එක උත්තරෙත් නෙමෙයි. තුන්වෙනි එක 50යි 50යි. සමගයේ 25ක් වෙනවා. එහෙනම් උත්තරේ 3. 25ට උත්තරේ 3 විදියට බාර ගන්නට පුළුවන්. හොඳයි. දැන් අපිට යන්න තියෙන ඊළඟ ප්‍රශ්න කරා ඔබට පුළුවන් දැන් එම ප්‍රශ්න ටික බලන්න. දැන් අපි 2003 සහ 2004 කියන පේපර් එකේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඔබට දානින් බලන්නට පුළුවන් මේ ප්‍රශ්න කිහිපය. හොඳයි මම යනවා මුලින්ම 46 වෙනි ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්න. 2003 පේපර් එකේ. එක සමාන ඍජුකම්බි තුනක් පහත් සඳහන් ව්‍යාසකම් වලට වෙන වෙනම භාජනය කරන ලදී කියලා කියනවා. ඇදීමෙන් දිග වැඩි කරන ලදී. අපි දන්නා ඇදීමෙන් දිග වැඩි කරපු ගමන් හරස්කඩ වරක් බලය අඩු වෙනවා. දිග වැඩි වෙන දෙක වැඩි වෙනවත් එක්කම පරිමාණ එක හා සමාන විදිහට තියෙනවානේ. උෂ්ණත්වය වැඩි කරන ලදී. උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දැන් පළවෙනි අවස්ථාවේදී ප්‍රතිරෝධය වැඩි වුණා. ඇයි? දිග වැඩි වෙනවා හරස්කඩ වරක් බලය අඩු වුණා. B අවස්ථාවේදීත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරා කියන්නේ මොකද්ද? R θ සමානයි R නෝ 1 ධන ඇල්ෆා θ. මේ සමීකරණයට අනුව උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. C කම්බිය පරිනාලිකාවක් ආකාරයට ඔතනලාදී. මොකක්ද කියන්නේ? මේ පරිනාලිකාවක් කියන්නේ මෙන්න මේ ආකාරයට ඔතනවා. මේක පොතුයි කියලා ප්‍රතිරෝධයට බලපෑමක් වෙනවා කියලා අපි අහලා තියෙනවා. right? බලමුකෝ. ඊට ඒවායින් කම්බිය ප්‍රතිරෝධය වැඩි කිරීමට කුමක් හේතු වේද කියලා යහන්. කම්බිය පරිනාලිකාවක් ඉදිරියට වෙයි කියලා කම්බිය ප්‍රතිරෝධය වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද ඒකට එහෙම සාධකයක් වෙන්න ඕන කියලා කාරණාවක් නෙවෙයි හැඩය වෙනස් වෙලා තියෙනවා විතරයි. නේද? එහෙනම් අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් 46ට උත්තරය 4 A හා B පමණයි. හරිම සරලව උත්තරය ගන්නට පුළුවන්. හොඳයි ඊළඟට 47. 47 වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. right. එන්න මේ වගේ පරිපදයක් තමයි අපි දකින්නේ. මෙතන R, මෙතන 5 ohm, මෙතන V 11 ampere. right. මෙතන 8 ampere උඩට යනවා කියලා තියෙනවා. 20 ohm, මෙතන I ධාරාව උඩට යනවා කියලා තියෙනවා. මොකද මේක කියන්නේ? මොකද වෙන ඇයි පරිපතේ DAT බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැලු. right. V I R වල අගයන් පිළිවෙලින් කියන්නේ. V ත්වන්නෝනේ I ත්වන්නෝනේ R ත්වන්නෝ. කරන්න පුළුවන් වැඩක්ද මේක? කරන්න පුළුවන් වැඩක්. කොහොමද කරන්නේ අපි? අපිට දත්තය මෙතන දීලා මේ තියෙන පේනවා. මෙතනනේ දත්තය. මොකද දත්තය පහ වැඩි කිරීමට කෙලිම විභාන්තර මා ගන්න පුළුවන්. V සමානයි IR දැම්මොත් අපිට එන්නට වරක් 40යි වෝල්ටේජ්. බලන්න මේක මෙයාට සමාන්තර කරනවා. මොකද මේවල ප්‍රතිරෝධ නැහැ මේ. මේ කොටස මෙයාට සමාන්තර කරනවා. එයාගේ විභවයත් 40යි. එහෙනම් ආවල විභවය 40 කරනවා. මෙයාගේ විභවයත් 40යි. එහෙනම් මෙතනින් තව දත්තයක් පාගත්තා හැකියි. මෙතන 40 නිසා V සමානයි IR දැම්මොත් 40යි 20යි I. එහෙනම් I සමානයි 2යි අම්පියර්. ඔන්න I හොයාගත්තා දැන්. I හොයාගෙන අපි කෝෂයට යනවා. කෝෂයට කියලා තියෙනවා නේද? කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා. එහෙනම් අපිට කෝෂයටත් දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. මොකක්ද? දාන්න දෙයක් නැහැ. කෙලින්ම 40 වෝල්ටේජ් තමයි ඉන්නේ. නේද? දාන්න කිසිම දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම 40 වෝල්ටේජ්ම ලැබෙනවා. දැන් අපිට කරන්න දෙන්නේ මෙතනින් 11 ඇම්පියර් එනවා. මෙයාට 8ක් යනවා.
හරි ඉතුරු වෙනවා 3ක්. ඒ 3න් දෙකක් මෙතනට යනවා. එතකොට තව ඉතුරු වෙන 1 ඇම්පියර් එන 1 ඇම්පියර් තමයි මේ හරහා යන්න ඕනේ. තේරුණා නේද? 11ක් එනවා 8ක් මෙයාට යනවා දෙකක් මෙයාට යනවා නම් ඉතුරු වෙන එකයි මේක දැන් මේ හරහා ගමන් කරනවා. දැන් මේ හරහා පවතින විභවාන්තර අපි දන්නවා 40 වෙනි අපි හොයාගත්තානේ. එහෙනම් R හරහා අපිට පුළුවන් දැන් දාන්න V සමානයි IR අපිට එනවා විභවය 40යි ධාරාව 1යි එන R සමානයි 40යි. අපිට අවශ්‍ය කරන උත්තර ලැබිලා තියෙනවා විභවය 40යි R ප්‍රතිරෝධය 40යි ධාරාව 2යි ඇම්පියර්. පිළිතුර 5 44 උත්තර 5 විදිහට අපිට සලකන්නට පුළුවන්. බලන්න ඕනේ කොයිතරම් ලේසියෙන් අපිට මේ ප්‍රතිරෝධය සම්බන්ධ නැත්නම් කර්චොෆ් නියම එක්ක කොටගෙන තියෙන ධාරා විද්‍යුතයේ සමග ප්‍රතිරෝධය කොහොම දේවල් කොයිතරම් ලේසියෙන් අපිට සුළු කරගෙන යන්නට පුළුවන්. දැන් 48 වෙනි ප්‍රශ්නේ. ඒකට යමු. ඔබට බලන්න පුළුවන් මෙතන Vx කියලා තියෙනවා. x ඇමීටරයක් දීලා තියෙනවා. ඒ හරහා ගමන ධාරාව Ix කියලා දීලා තියෙනවා. මෙතන ඇමීටරයක් මෙතන y මෙතන තියෙන්නේ බල්බ් එකක්. මෙතන V y කියලා තමයි දීලා තියෙන්නේ. හරි බලමු මොකද්ද මෙතන කියන උත්සාහ කරන්නේ කියලා. ඒක y. ඊට රූපවල x යන ප්‍රතිරෝධයක් වන අතර y යන විදුලි පන්දම් බල්බයකින් Ix Iy 2 මිලි ඇම්පියර වන විට මොකක්ද කියන්නේ Ix 2 මිලි ඇම්පියර Iy 2 මිලි ඇම්පියර වෙද්දී Vx සමානයි 0.3 වෝල්ටේජ් Vy සමානයි 0.3 වෝල්ටේජ්. දැන් ආයි කියනවා Ix ඊළඟ අවස්ථාවේදී Ix 40 මිලි ඇම්පියර වෙනවා Iy 40 මිලි ඇම්පියර වෙනවා. එතකොට බල්බේ සූත්‍රිකාව දැල්වේ කියලා කියනවා. සූත්‍රිකාව දැල්වේ. එවිට වෝල්ට් මීටර දෙකේ පාඨාංක විය හැක්කේ කියලා කියන්නේ. වෝල්ට් මීටර දෙකේ පාඨාංක විය හැක්කේ. දැන් මොකක්ද මේ කියන කතාවේ තේරුම? හරිද? මොකක්ද මේ කියන කතන්දරේ තේරුම? අපිට මුලින්ම බල්බේ ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් අපිට විභවයයි ධාරාවයි දීලා තියෙන නිසා. කෙලින්ම අපිට බල්බේ ප්‍රතිරෝධය හොයාගන්නත් පුළුවන්. right. ප්‍රතිරෝධය අපි ඉස්සෙල්ලා හොයලා බලමු. V සමානයි IR ට දාන්න පුළුවන් අපිට. V සමානයි IR යොදලා බලුවොත් අපිට කෙලින්ම මෙතන එනවා V 0.3යි I 2 මිලි ඇම්පියර්. එහෙනම් ප්‍රතිරෝධයෙන් මේ 300 බෙදීම 2යි 150යි. මෙතනත් අපිට බල්බේත් ඒ විදිහටම දත්ත ටික හම්බුනේ. මෙතනත් එන්නේ ප්‍රතිරෝධය 150යි වම්ම තමයි. බල්බේත් 150යි. මෙතන ප්‍රතිරෝධයත් 150යි කියලා තමයි එන්නේ ප්‍රතිරෝධය නාගේ. දැන් මෙතන 4 මිලි ඇම්පියර් ගමන් කරනවා මේ ප්‍රතිරෝධය හරහා අපිට කෙලින්ම Vx වල විශාලත්වය එනවා. V සමානයි IR වලින් ගත්තොත් 40යි මිලි ඇම්පියර 150යි. දැන් අපිට මේ සුවරත් දෙන්නේ පැහැදිලි ලෙසම 6 වෝල්ටේජ් කියලා ඒක. එහා විභාගය. සූත්‍රිකා බල්බෙට ගියොත් මොකද වෙන්නේ? සූත්‍රිකා බල්බේ දැල් වෙනවනේ. right. 6 වෝල්ටේජ් උත්තර Vx 6 වෝල්ටේජ් වෙන උත්තර තියෙනවා 1 3 සහ 2. right. ඒ අතරේදී Vy ට 3යි 9යි 6යි කියලා තමයි තියෙන්නේ. ඔබ දන්නවා දැන් බල්බේ දැල් වෙනවා. බල්බේ දැල් වෙනකොට අපි දන්නවා ප්‍රතිරෝධය ගොඩක් වැඩි. මොකද මෙහි තාපය ඉතාමත්ම අධික වෙලා බල්බේ තාපය අධික වෙලා ඔන්න දැන් මේක ආලෝක ශක්තිය බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ උත්සර්ජන වන තාප ශක්තියත් එක්ක. එතකොට අපි දන්නවා මේකේ උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ එයාගේ ප්‍රතිරෝධය මේ 150ට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. 150ට වඩා වැඩි වෙනකොට ගලන ධාරාව 40යිනේ. ඒකට අපි දන්නවා V සමාන IR ගන්නකොට මේ 6 වෝල්ටේජ් වල අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? V සමාන IR ගැන හිතද්දී වැඩි වෙන්න ඕනේ. මොකද 150ට වඩා වැඩි ප්‍රතිරෝධයක් තමයි දැන් බල්බේ තියෙන්නේ. දැන් එනවා අපේ උත්තරය ලැබෙනවා 9 වෝල්ටේජ් කියලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. එහෙනම් 48 උත්තරේ 3 ලෙස තමයි සඳහන් කරගන්නට වෙන්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟට යනවා ඉතාලික්මනින් 49 වන ප්‍රශ්නය දක්වා.
මෙතන කියන්නේ පෙන්වා ඇති පරිපතේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි පරිපතේ i දාගම් 3යි i දක්වා වැඩි කිරීමට හැකි වනුයේ කියලා කියන්නේ. දැන් කෝෂ අපිට ඕන ගන්න ඊ කියන ප්‍රශ්නයක් නැහැ නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් නැති නිසා. දැන් අපි මේ i ව 3යි i දක්වා වැඩි කරන්න නම් අපි ගන්නවා ප්‍රතිරෝධය පැහැදිලි ලෙස r බෙදීම 3 කරා නම් හරි. නේද? මෙතනින් කොට නැගෙන්නේ v සමාන i r i වතාවක් r නේ. එතකොට මේක 3යි i වලට වැඩි කරොත් මෙතන r බෙදීම 3ක් කරොත් ඒ ගුණිතයත් i r ම වෙනවා. r බෙදීම 3ක් විදියට සලකන ප්‍රතිරෝධය අඩු කිරීමක් සිදු කරනවා. දැන් මොකද මෙතන කියන්නේ? එහෙම කරන්න නම් මේගොල්ලෝ දීලා තියෙන එක එක ඔප්ෂන්ස් කීපයක්. හරියන්න මොකක්ද කියලා තමයි අහන්නේ. r එක තවත් r එකක් ශ්‍රේණිගත සම්බන්ධ වෙනවා. එතකොට ඉන්නේ ප්‍රතිරෝධ 2යි r. හරියන්නේ නැහැනේ. එතන i එක 2යි r තවත් ප්‍රතිරෝධයක් r සමග ශ්‍රේණිගත වෙනවා. එතකොට ඉන්නේ 3යි r. ඒ හරියන්නේ නැහැ. අපිට ඕනේ r බෙදීම 3ක් කරගන්න. එතන i කියනවා අගේ r තවත් ප්‍රතිරෝධයක් r එක සමාන්තරගතව. එතකොට ඉන්නේ r බෙදීම 2යි. අපිට ඕනේ r බෙදීම 3ක්. 2යි r තවත් ප්‍රතිරෝධයක් r එක සමාන්තරගත වෙනවා. එතකොට සුළු කරොත් එන්නේ ගුණිතය බෙදීම එකතු. 2යි r බෙදීම 3යි. අපිට ඕනේ 2යි r බෙදීම 3ක් නෙමෙයි r බෙදීම 3ක්. පස්වෙනි එක r බෙදීම තවත් ප්‍රතිරෝධයක් r එක සමාන්තරගත. එතකොට අපිට එන්නේ බලමු r බෙදීම 2 වැඩි කිරීම r මෙතන r බෙදීම 2 දාන r සුළු කරොත් එන්නේ r වර්ග බෙදීම 2යි මෙතන එනවා 3යි r බෙදීම 2යි r කැපුණා උත්තර එනවා r බෙදීම 3යි. එහෙනම් අපි දන්නවා නිවැරදි පිළිතුර වෙන්නට ඕනේ පස්වන ප්‍රශ්නේ. මේ මම විසඳුවේ 2004 ප්‍රශ්නේ. දැන් මම මේ එපිසෝඩ් එකේ අවසන් ප්‍රශ්නේ විසඳනවා 2004ෙම 50 වෙනි ප්‍රශ්නේ විදිහට අපි MCQ 26ක් ඔබ එක සාකච්ඡා කරලා දෙනවා මේ යටතේදී. ඉදිරියේදී අපි අවශ්‍යතාවය මත තවත් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඔබ උත්සාහ කරන්නට ඕනේ මිහින් යම් කිසි දෙයක් ඔබගේ දැනුමට වැඩි දියුණු කරගෙන දැනුමට එකතු කරගෙන තවත් අලුතින් ගණන් හදාගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. ඊට වඩා අපහසු ගණන් තියෙනවා. මේ සිලබස් එක ඇතුළේදීම අපිට හම්බ වෙනවා. ඒ වගේම මේ පාස් පේපර්ස් කරනකොට එහෙම අපිට හම්බ වෙනවා. ඒතර අපි ඒ විශේෂිත වූ අපහසු ගණනොත් මම උත්සාහ කරනවා එකතු කරන්නට. ඒතර අපි බලමු 50 වෙනි ප්‍රශ්නේ හදන විදිහ. 50 වෙනි ප්‍රශ්නේ හදන විදිහ බැලුවොත් අපිට එන්නේ මෙන්න මේ විදිහට. මෙතන ρ1 මෙතන ρ2 ප්‍රතිරෝධය දිග L මෙතන දිග 2L right රූපේ දැක්වෙන පරිදි සමාන අවස්ථර වර්ගඵලය තියෙන්නේ දිග L 2L ප්‍රතිරෝධකතාවයෙන් පිළිවෙල ρ1 ρ2 කම්බි දෙකක් කෙලවර සම්බන්ධ කිරීමෙන් සංයුක්ත කම්බියක් හදලා දිනනවා. දැන් මෙම සංයුක්ත කම්බියේ සඵල ප්‍රතිරෝධකතාවය හොයන්න කියලා කියන්නේ. මේක හදන්න නම් අමාරු නෑ. අපි ලේසියෙන් හදාගෙන ගියාගේ අපිට මෙහි ප්‍රතිරෝධය හොයාගත්තොත් R1 අපිට එනවා ρ1 L බෙදීම A. මෙතන එනවා R2 හොයාගත්තොත් ρ2 2යි L බෙදීම A. කොහොමද තමයි. එතන මේකේ සමකය හොයනකොට අපි දන්නවා සමක ප්‍රතිරෝධයෙන් මේ R1 ධන R2 පොදු ශ්‍රේණිගතයිනේ. නේද? ශ්‍රේණිගතයි. ඒකෝට සමක ප්‍රතිරෝධය අපි ගමු ප්‍රතිරෝධකතාවය අපි ගමු ρ කියලා. එතකොට මුළු දිගේ ඉන්නේ 3යි එන්නේ හරස්තර වර්ගඵලය A. මේකට ආදේශ කරමු. මොකද්ද වෙන්න ඕනේ මෙතන? මෙතන සුළු කරමු. සමකය R1 ධන R2 මේ දෙක එකතුව එහෙනම් ρ 3යි L බෙදීම A. ආදේශ කරමු. ඉතින් ආදේශ කරොත් ρ1 L බෙදීම A ධන 2යි ρ2 L බෙදීම A. එතන 3යි ρ L බෙදීම A. L කැපුණා ඒට A කැපුණා එහෙනම් ρ සමානයි ρ1 ධන 2යි ρ2 බෙදීම 3යි කියලායි එන්නේ. උත්තරේ එතකොට අපිට එනවා ρ1 ධන 2යි ρ2 බෙදීම 3යි. මේක තමයි සමකයේ විදිහට ලැබෙන්නේ. එහෙනම් පිළිතුර විදිහට අපිට බාර ගන්නට පුළුවන් වෙන්නේ 5 වෙනි පිළිතුර. එහෙනම් මෙන්න මේ ආකාරයට මම ගැටලු කීපයක් ඔය එක සාකච්ඡා කරා. දැන් ඔබගේ වාරය තමයි මේ නිමාඩු කාලය තුල හැකිතරම් තව ප්‍රශ්න හදලා ධාරා විද්‍යුතය පිළිබඳව ඔබ හොඳ එක්ස්පර්ට් විදියට ගණන් හදන්න පුළුවන් ශිෂ්‍යෙක් බවට පත් වෙනවා.